සෛලයේ ඓතිහාසික පසුබිම පිළිබඳව කතා කරා. කොහොමද මේ සෛලය හොයාගත්තේ? කවුද ඒවට දායක වෙච්ච කට්ටිය? විද්‍යාඥයෝ. ඊළඟට මේ සෛලවාදය කියලා එකක් අපි හඳුනගත්තා. එතනින් පස්සේ අපි විශේෂයෙන් මේ දැන් ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ විදිහට අපි අර ජීවීන්ගේ සංවිධාන දුරාවලිය පිළිබඳව කතා කරනකොටත් අපි දැක්ක අපි ජීවීන් කියලා සලකපු පළවෙනි අවස්ථාව තමයි මේ සෛලය කියන්නේ. ඒක තමයි ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය උනේ. එතකොට මේ සෛලයක් පිළිබඳව ඊටත් එහාට අපි තව කතා කරා. දැන් මේ සෛලයක් පිළිබඳව සැලකුවාම ඕනෑම සෛලයක් පිළිබඳව සැලකුවාම ඒගොල්ලන්ගේ බාහිර සීමාව විදිහට පොදුවේ දකින්නට ලැබෙන දෙයක් විදිහට අපි ප්ලාස්ම පටලය පිළිබඳව ඉගෙන ගත්තා. ප්ලාස්ම පටලයේ ව්‍යුහය පිළිබඳව ඒක පැහැදිලි කිරීම සිද්ධ කරන ආකෘතියන් පිළිබඳව මේ දේවල් අපි කතා කරා. එතනින් පස්සේ අපි හඳුනගත්ත මේ සෛලීය සංඝටක පිළිබඳව විශේෂයෙන් එතනදී සෛලය තුල අපි අන්තස්සෛලීය සංඝටක විදිහට උපසෛලීය සංඝටක බොහෝමයක් අපිට මේ ප්‍රධාන වැදගත් වෙන සියල්ලම වගේ කතා කරා. ඒ ව්‍යුහය කොහොමද තියෙන්නේ? එතකොට ඕනෑම රූප සටහනකින් දැන් ඔයගොල්ලෝ දැක්කොත් ඔයගලන්ට හඳුනා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ මේ මොකක්ද කියන එක පිළිබඳව. ඊට පස්සේ ඒවෙන් මොක කරන්නේ මොන වගේ කාර්යයන්ද මේ සෛලයක් තුල ඉටු කරන්නේ කියන ඒවා මෙන්න මේ අන්තස්සෛලීය සංඝටක යටතේ අපි දකින්නට හඳුනාගත්තු උපසෛලීය සංඝටක පිළිබඳව කතා කරනකොට හඳුනාගත්තා. එතනින් පස්සේ අපි කතා කරා මේ ප්ලාස්ම පටලය කියන කොටසින් පිටතව දකින්නට ලැබෙන මේ සංඝටක පිළිබඳව. ඒවට අපි කිව්ව බහිස්සෛලීය සංඝටක කියලා. ඒවා ප්‍රධාන වශයෙන් අපි එතනදී වර්ග තුනක් හඳුනාගත්තා. ඔයගලන්ට මතක ඇති අපි අවසානයේට කතා කරා ඒ පිළිබඳව. දැන් විශේෂයෙන් ශාක සෛලවල දකින්නට ලැබෙච්ච සෛල බිත්තිය, ඊළඟට මේ සත්ත්ව සෛලවල සෛල සංදි පිළිබඳව කතා කරා. එතනදී ශාක සෛලවල ප්ලාස්ම බන්ධත් අපි යටතේම සෛල සංදි යටතේම ඉගෙන ගත්තා. එතනින් පස්සේ අපි මේ සත්ත්ව සෛලවල දකින්න ලැබෙච්ච බහිස්සෛලීය පූරකය පිළිබඳව හඳුනාගත්තා. මෙන්න මේ කියන කරුණු ටික දැන් එතකොට ඔයගොල්ලෝ ආවරණීය කරලා තියෙන්නේ. ඒ කියන්නේ සෛලයක් පිළිබඳව ඔයගලන්ට මේ ජීව විද්‍යාව කියන ඔයගලගේ මේ විෂය උසස් පෙළ විෂය නිර්දේශීය කොටසට අදාළව සෛලයක් කියන එක පිළිබඳව ඔයගලන්ට ලැබෙන්න ඕනේ මේ මූලික දැනුම. මේ වෙනකොට ඔයගොල්ලෝ දැනගෙන තියෙන්නේ මේ උසස් පෙළ ජීව විද්‍යාව හැදෑරීමක් සිදු නොකරන දරුවෙක්ට වඩා ඔයගලන්ට එහෙනම් දැන් මේ සෛලයක් කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව වඩාත් විස්තරාත්මකව මේ පැහැදිලි කිරීමක් සිද්ධ කරන්න පුළුවන්. දැන් මේ විදිහට මේ සෛලය පිළිබඳව දැන් මේ ව්‍යුහය හඳුනාගත්තා වගේම එයාගේ එක් කොටස් වල කෘත්‍යයන් හඳුනාගත්තා වගේම ඊළඟට අපිට වැදගත් වෙන දෙයක් තමයි මේ සෛල විභාජනය පිළිබඳව. ඔය කතාව තමයි අපි ඊළඟට මේ පටන් අරගෙන කතා කරන්නට යන්නේ. මෙතනදී විශේෂයෙන්ම දැන් මේ සෛල විභාජනයක් කියන එකක් පිළිබඳව දැන් මුලින්ම අපි පොඩි හැඳින්වීමක් විදිහට මේ කතා කළොත් එහෙම ඇයි මේ වගේ දෙයක් ඇති වෙලා තියෙන්නේ? ප්‍රධාන වශයෙන් දැන් අපි ජීවියෙක් විදිහට සැලකුවත් මේ ජීවියෙක්ට ලැබිලා තියෙන ආයු කාලය දැන් අපි දන්න කිසිම ජීවියෙක් නැහැ එහෙම අසීමිත ආයු කාලයක් තියෙන. ජීවි විදිහට මේ ඉපදෙන ජීවීන් ඔවුන්ට අනිවාර්යෙන් ඒ යම් කිසි කාලයකට පස්සේ මරණය කියන එක අනිවාර්යෙන් අයිති වෙන දෙයක්. එහෙනම් ඒ කියන්නේ මේ ජීවියෙක් එතකොට ඒ ආයු කාලය පිළිබඳව ගන්නකොට එක එක ජීවීන්ට එක එක කාල සීමා තියෙනවා. සමහර ජීවීන්ට පැය ගාණක්, සමහර ජීවීන්ට දවස් ගාණක්, සමහර අවුරුදු ගාණක් මේ විදිහට වෙනස් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඕනම ජීවියෙක්ගේ මේ ආයු කාලය ගත්තොත් ඒක සීමා සහිත ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් එහෙම ජීවියෙක්ගේ ආයු කාලය සීමා සහිත වුණාම මේ ජීවීන් විශේෂයක් විදිහට අපි සැලකුවොත් එහෙම ඒ වගේ කොටසක් මේ අඛණ්ඩව ඒගොල්ලන්ගේ පැවැත්ම තහවුරු කරගන්න නම් මේ කියන තත්ත්වයේ වෙනසක් වෙන්න ඕනේ. අන්න ඒකට තමයි මේ ජීවීන් ප්‍රජනනය කියන ක්‍රියාවලිය හරහා තමන්ගේ දරු පරම්පරාවක්, දුහිතෘ පරම්පරාවක් එහෙම නැත්නම් මේ අලුත් ජනිතයන් බිහි කිරීමක් සිද්ධ කරනවා. දැන් අපි ජීවියෙක් විදිහට එහෙම සැලකුවා වගේම තමයි සෛලයක් කියන කොටසක් පිළිබඳව කතා කරත් අපි මේ අපේ දකින සෛලයක් එහෙම අසීමිත ලෙස ජීවත් වීමේ හැකියාවක් නැහැ. ඒ සෛලත් යම් කිසි ආයු කාලයක් ඇතුව තමයි තියෙන්නේ. එතකොට ඒවත් අනිවාර්යෙන් ඒ කියන්නේ විභාජනයකට ලක් වෙලා මේ සෛල එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඒවා සෛල ප්‍රජනනය කියලාත් ඒ විදිහට සංඛ්‍යාත්මකව වැඩි කර ගැනීමක් සිද්ධ වෙන්න ඕනේ අඛණ්ඩ පැවැත්මක් පවත්ව ගන්න නම්. එතකොට ඔන්න ඔය කියන කතාවේදී අපිට
ඉතා වැදගත් වෙනවා. දැන් අර අපි පළවෙනි පාඩමේ යටතේ කතා කරනකොට හඳුනගත්ත මේ ජීවීන් සතු ලාක්ෂණික ලක්ෂණ කියලා කොටසක්. එතකොට ඒවා අපි කියනකොටත් එතන සඳහන් කරා ඒවා ජීවීන්ටම අනන්‍ය වෙච්ච, ඒ කියන්නේ ජීවියෙක් කියලා සලකන්න නම් අනිවාර්යෙන් ඒ ලක්ෂණ ටික තියෙන්න ඕනි කියලා. ඒව නැති ජීවීන් අපි ජීවීන් වශයෙන් සලකන්නේ නැහැ කියලා. දැන් එහෙනම් අපි මේ කතා කරපු විදිහට මේ ප්‍රජනනය කියන ලක්ෂණයත් අනිවාර්යෙන් මේ ජීවීන් සතු ලක්ෂණයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. දැන් මේ විදිහට මේ සෛල විභාජනයක් සිද්ධ වෙනවා වගේම තමයි අපි මෙතනදී විශේෂයෙන්ම දැන් ශූන්‍යාෂ්ටික ජීවීන් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා මේ ශූන්‍යාෂ්ටික ජීවීන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය අඩංගු වෙලා තියෙන න්‍යාෂ්ටිය තුල. එතකොට ඒ ප්‍රවේණික ද්‍රව්‍ය තමයි දැන් ප්‍රජනනය සිද්ධ වෙනකොට ඊළඟ පරම්පරාවට මේ මාතෘ ජීවියගේ ලක්ෂණ අරගෙන යෑම සිද්ධ කරන්නේ න්‍යාෂ්ටිය තුල තියෙන ප්‍රවේණික ද්‍රව්‍ය වලින්. ඉතින් එහෙනම් ඒ දේවලුත් අර ඊළඟ පරම්පරාවට ගමන් කරන්න නම් ඒවත් අපි මේ කියපු විදිහට සංඛ්‍යාත්මකව වැඩි කරගන්නට ඕනේ. එහෙම නැත්නම් ප්‍රවේණික ද්‍රව්‍ය ප්‍රමාණය විදිහට ගත්තොත් ඒව දෙගුණ වීම සිද්ධ වෙන්නට ඕනේ. සෛල දෙකක් හැදෙනවා නම් මේ දෙකට ගමන් කරන්න ද්විත්‍ර සෛල දෙකක් හැදෙනවා නම් මාතෘ සෛලයකින් මේ මාතෘ සෛලයේ ප්‍රවේණික ද්‍රව්‍ය දෙගුණ වෙලා අර සෛල දෙකට ගමන් කිරීම සිද්ධ වෙන්නට ඕනේ. එහෙනම් අපි මේ කතා කරන මේ විශේෂයෙන් ශූන්‍යාෂ්ටික සෛලවල ගත්තොත් එහෙම මේ සෛල විභාජන ක්‍රියාවලියත් එක්ක ඊට ඉස්සෙල්ලා මුලින්ම සිද්ධ වෙන දෙයක් විදිහට ඒගොල්ලන්ගේ මේ න්‍යාෂ්ටි විභාජනයත් අපිට හඳුනා ගන්නට පුළුවන්. ඊට පස්සේ තමයි මේ න්‍යාෂ්ටි විභාජනයක් සිද්ධ වෙලා ඒ සෛල ප්‍රමාණයෙන් විශාල වෙලා හැම නැත්තම් දික්වීමක් සිද්ධ වෙලා ඒ අතරමැද කොටසින් සෛල ප්ලාස්ම විභාජනයක් සිද්ධ වෙලා වෙන වෙනම සෛල දෙකක් බවට පත්වීම සිද්ධ වෙන්නේ. දැන් මෙතනත් මම ඔයගලන්ට මේ රූප සටහන තුලත් දක්වලා තියෙන අවස්ථාවේ බලන්න මෙතන මේ පළවෙනි මෙතන තිවිච්ච මේ සෛලය ඊළඟට විභාජනය වෙලා දුහිතෘ සෛල දෙකක් බවට පත්වීමක් සිද්ධ වීමක් හඳුනා ගන්නට පුළුවන්. ඔන්න ඔය කියන මූලික හැඳින්වීම ඔයගලන්ට මේ හැඳින්වීමෙන් තේරෙන්නට ඕනේ. එහෙනම් මෙන්න මේ වගේ දෙයක් සඳහා තමයි අපිට මේ සෛල විභාජනය කියන එක වැදගත් වෙන්නේ කියලා පොදුවේ. දැන් අපි තවදුරටත් ඒක ගැන කතා කරනකොට මේ විභාජනාකාර පිළිබඳව කතා කරනකොට ඊට එහාට අපි මේකේ වැදගත්කම් හඳුනා ගන්නවා. හැබැයි පොදුවේ ගත්තොත් ඔන්න ඔය කියන ඒ අවස්ථාවට තමයි ප්‍රධාන වශයෙන් මේ සෛල විභාජනය කියන ක්‍රියාවලිය වැදගත් වෙන්නේ. එතනින් පස්සේ අපිට ප්‍රධාන කොටසකට යන්න තියෙනවා. මේ පැහැදිලි කිරීම තුළින් අපි යන පළවෙනි අවස්ථාව පළවෙනි කොටස විදිහට මේ සෛල චක්‍රයක් කියන්නේ මොකක්ද කියන එක හඳුනා ගන්න. ඒ කියන්නේ දැන් මෙතනදී අපි මේ සෛලයක් පිළිබඳව සලකනකොට විශේෂයෙන් මේ සෛල චක්‍රය පිළිබඳව කතා කරනකොට අපි මේ අණු විභාජන ක්‍රියාවලියත් එක්ක මේ කතා කරන්නේ. එහෙනම් එතනදී මේ සෛලයකට මුලින්ම තියෙන සෛලයකට මොකද්ද මේ චක්‍රයක් විදිහට මේක දිගින් දිගටම යනකොට සිද්ධ වෙන්නේ මොකද්ද? ඒකෙදි මොනවද වෙන දේවල් කියන එක තමයි අපි මේ සෛල චක්‍රය තුලදී කතා කරන්නේ. මෙතනදී අපිට මේ සෛල චක්‍රය කියන එක අර්ථ දැක්වීමක් විදිහට ඉදිරිපත් කරනකොට ඔයගලන්ට මම නෝට් එකකට දීලා ඇති. මම හිතනවා දැන් නෝට් එකක් කියවගෙන නැති කියලා හැමෝම. එතනදී විශේෂයෙන්ම මේ එක සෛල විභාජනයක අවසානයේ ඉඳලා ඊළඟ සෛල විභාජනයේ අවසානයේ තෙක් ඔන්න ඔය පටන් ගැනීම සහ ඒ අවසාන වචනය වැදගත් වෙනවා. මෙතනදී ඕගොල්ලන්ගේ විශේෂ නිර්දේශය තුල දීලා තියෙන අර්ථ දැක්වීමේ තියෙන්නේ මේ එක සෛල විභාජනයක අවසාන අවස්ථාවේ ඉඳලා ඊළඟ සෛල විභාජනයේ අවසානයේ තෙක් කියලා අන්න ඒ කරුණ. ඒක විශේෂයෙන් ඕගොල්ලෝ මේ අර්ථ දැක්වීම ලියනකොට ඒ විදිහට ලියවෙන්න ඕන. වෙන ආකාර වලින් ලියුවට ඕගොල්ලන්ට නිවැරදි ලකුණු ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒ විදිහට මේ මුලින්ම සෛල විභාජනයක් සිද්ධ වෙලා ඒ සිද්ධ වෙච්ච අවසාන අවස්ථාවේ ඉඳලා ඊළඟට සිද්ධ වෙන සෛල විභාජනයේ අවසාන අවස්ථාව වෙනකන් සෛලයක් තුල සිද්ධ වෙන හැම සිදුවීමක්ම අනුපිළිවෙලින් ගත්තහම අන්න ඒ අනුපිළිවෙල තමයි අපි හඳුන්වන්නේ මේ සෛල චක්‍රය කියලා. එහෙනම් ඔන්න ඒ අර්ථ දැක්වීම මම අර ඉස්සෙල්ලා ඔයගලන්ට කිව්ව දේවල් වගේ ඔයගලන්ගෙන් ඇහුවොත් සෛල චක්‍රය කියන්නේ මොකක්ද කියලා ඒකෙදි මේ කියපු ඒ નિયમિત අර්ථ දැක්වීමම ලබා දෙන්නට ඕනේ.
දැන් මේ විදිහට සෛලයක් විභාජනයට ලක්වීම සිද්ධ වුණහම මේ කියන සෛල චක්‍රය කියන අවස්ථාවේදී අවසානයේදී සෛල විභාජනීය අවසානයේ අවස්ථාවත් බලනකොට අපිට හඳුන ගන්නට පුළුවන් මෙතනදී අර මුලින්ම විභාජනයට ලක් වෙච්ච සෛලය කියන මාතෘ සෛලය ඒකට සමාන ප්‍රවේණිකව සමාන වෙච්ච දුහිතෘ සෛල දෙකක් අවසානයේදී අනුනනය මගින් නිපදවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ අවස්ථාව අපිට මේ සෛල චක්‍රය කියන ක්‍රියාවලිය තුලදී හඳුන ගන්නට පුළුවන්. එහෙනම් ඔන්න සෛල චක්‍රය පිළිබඳව මූලික හැඳින්වීම විදිහට අපිට ඒ කොටස දක්වන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ ශූන්‍යෂ්ටික සෛල චක්‍රයකදී මොනවද සිද්ධ වෙන්නේ කියන කරුණු ටික පිළිවිලින් පෙළගස්වලා. මේක හොඳට මතකයට දාගන්න හොඳ අවධානයෙන් අහගන්න. මේක කියන්නේ ඔයගලන්ගෙන් හෙව්ව ශූන්‍යෂ්ටික සෛල චක්‍රයක් පැහැදිලි කරන්න කියලා රචනා ප්‍රශ්නයක විශේෂයෙන් එන්න පුළුවන්. මේ වගේ අවස්ථාවකදී පැහැදිලිව පිළිවෙලට මේ අදාළ පොයින්ට්ස් ටික ඕගොල්ලන්ගෙන් ලියවෙන්න ඕනේ. මෙතනදී බොහෝ දුරට ඕගොල්ලන්ගේ රූප සටහන් එහෙමත් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ නිසා මම කිව්වේ එකයි මේ වගේ තැන්වලදී විශේෂයෙන් මේ රූප සටහන් ඇඳීම මගින් පුරුදු වෙමින් මේ වගේ කොටස් පාඩම් කරන්න හැමුණත් මේ වගේ කොටස් ඕගොල්ලන්ගේ මතකයට දාගන්න එක ලොකු අමාරුවක් නෙමෙයි. බලමු අපි එහෙනම් මේ ශූන්‍යෂ්ටික සෛල චක්‍රය පිළිබඳව. මෙතනදී මේ ශූන්‍යෂ්ටික සෛල චක්‍රය අපි පොදුවේ දැන් කතා කරොත් සෛල චක්‍රය පිළිබඳව එතනදී අපිට ප්‍රධාන කලා දෙකකට මේ ශූන්‍යෂ්ටික සෛල චක්‍රය මුලින්ම වෙන් කරලා හඳුනා ගන්නට පුළුවන්. ඒකෙදී අපි හඳුන්වනවා පළවෙනි කලාව විදිහට අන්තර් කලාව. ඊළඟට ඒ පළවෙනි කලාව එහෙනම් අන්තර් කලාව වශයෙන් හඳුන්වන්නේ. ඊළඟට දෙවෙනි කලාව විදිහට අපි හඳුන්වනවා මේක නම් දෙකකින් හඳුන්වනවා. අපිට කියන්න පුළුවන් ඒක අනූනන කලාව වශයෙන් උත් හඳුන්වන්න පුළුවන්. එහෙම නැත්නම් එම් කලාව වශයෙන් හඳුන්වන්නේ මෙන්න මේ කලාවමයි. එහෙනම් ඔන්න ඔය කියන කලා දෙකකින් යුක්ත ඒ චක්‍රයක් තමයි අපි මේ ශූන්‍යෂ්ටික සෛල චක්‍රය වශයෙන් හඳුන්වන්නේ. දැන් එහෙනම් අපි බලමු මේ එක් කලාවේදී මොනවද සිද්ධ වෙන්නේ කියලා. දැන් මම ඔයගලන්ට මේ පළවෙනි රූප සටහන තුලත් දක්වලා තියෙන්නේ. ඒ වගේ සෛල චක්‍රයක රූප සටහනක් ඔයගලන්ට නෝට් එකටත් දීලා ඇති අදාළ රූප සටහන. එතකොට ප්‍රධානවම මේ මුලින් අපි දැන් කතා කරන්න යන සෛල චක්‍රයේ පළවෙනි කලාව වෙන අන්තර් කලාව පිළිබඳව ගත්තොත් අපි මේ සලකන සෛල චක්‍රයෙන් වැඩිම ප්‍රමාණයක් එතනදී අපිට කියන්න පුළුවන් 90%ක්ම ආවරණය කිරීම සිද්ධ කරන්නේ මෙන්න මේ කියන අන්තර් කලාව මගින්. 90%ක්ම සෛල චක්‍රයේ අඩංගු වෙන්නේ අන්තර් කලාවට. එතකොට අපි මේ කොටස් ටිකම ගත්තොත් එහෙම මේ විදිහට මෙතනට වෙනකම්ම ඒ සියලු කොටස අපිට හඳුනා ගන්න පුළුවන් මේ පළවෙනි අවස්ථාව වන අන්තර් කලාව විදිහට. ඒ කියන්නේ 90%ක්ම එහෙනම් විශාලම කොටසක් මේකට තමයි අන්තර්ගත වීම සිද්ධ වෙලා තියෙන්නේ. මේ අන්තර් කලාව පිළිබඳව කතා කරනකොට ඊළඟට අපිට ඒක තව කොටස් තුනකට බෙදලා හඳුනා ගන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ අන්තර් කලාව ආයෙම කලා තුනකට වෙන් කරලා හඳුනා ගන්නට පුළුවන්. යාගේ ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන ඒ පියවර අධියර විදිහට ඒක හඳුනා ගන්නට පුළුවන් අනුපිළිවෙලක් විදිහට. ඒකෙදී ඔයගලන්ට මේ රූප සටහන තුලත් දක්වලා තියෙනවා වගේ දැන් මේ මෙතන මේ අවස්ථාව හඳුන්වලා තියෙන්නේ අපි එම් කලාව කියන එක. එහෙම නැත්නම් අනුනන කලාව. එතනින් ඉතුරු ඔක්කොම තමයි ඔය අනුනන කලාව කියන එකට අයිති වෙන්නේ. මේ එම් කලාවෙන් පස්සේ ඔයගලන්ට පේනවා මේ සෛලප්ලාස්ම විභාජනයෙන් පස්සේ පළවෙනි කලාවක් විදිහට මෙතන දක්වලා තියෙනවා G1 කලාව. මෙන්න මේක තමයි මේ අන්තර් කලාවේ පළවෙනි කලාව විදිහට හඳුන්වන්නේ. මේකම හඳුන්වනවා මේ G1 කියන්නේ first gap phase කියන එක G1 හඳුන්වන්නේ. එතකොට අපි සිංහලෙන් මේකවත් ප්‍රථම පරතර කලාව තමයි
මේ G1 වශයෙන් හඳුන්වන්නේ. ඊළඟට දෙවෙනි අවස්ථාව විදිහට දෙවෙනි කලාව විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් S කලාව synthetic phase. ඒ කියන්නේ සංශ්ලේෂණ කලාව තමයි මේ දෙවෙනි කලාව වෙන්නේ. ඊළඟට තුන්වෙනි කලාව විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් G2 එහෙම නැත්නම් second gap phase. ඒක දෙවන පරතර කලාව වශයෙන් හඳුන්වනවා. මෙන්න මේ විදිහට ප්‍රධානව කලා තුනකට බෙදන්න පුළුවන් අපි මේ හඳුනාගත්තු සෛල චක්‍රයේ පළවෙනි කලාව. ඒ කියන්නේ අන්තර් කලාව ඒ විදිහට කලා තුනකට වෙන් කරලා අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒක එහෙනම් ඔන්න මුලින්ම මතකේ තියාගන්න සෛල චක්‍රයේ මුලින්ම කොටස් දෙකකට කලා දෙකකට බෙදෙනවා. අන්තර් කලාව අනුනන කලාව කියලා. ඒකෙන් පළවෙනි කලාව වෙන අන්තර් කලාව නැවතත් කොටස් තුනකට බෙදෙනවා. G1 S සහ G2 කලාව වශයෙන්. ඔය කොටස එහෙනම් මේ එකම හොඳට මතකෙට දාගන්න. දැන් අපි බලමු එහෙනම් මේ එක් කලාවේදී ඒ කියන්නේ මේ අන්තර් කලාවට අයිති වෙන මේ අපි කියපු ඒ කලා තුනේදී එකකදී අනුපිළිවෙලින් මොනවද සිද්ධ වෙන්නේ කියලා. දැන් මේ වෙයි වෙන වෙනම විශේෂත්වයක් තියෙන නිසා තමයි අපිට අධ්‍යයනය කිරීමේ පහසුවට මේවා මෙහෙම වෙන් කරලා දක්වලා තියෙන්නේ. මේකෙන් එහෙනම් පළවෙනි අවස්ථාව G1 අවස්ථාව. මේකදී දැන් මේ G1 අවස්ථාව කියන தත්ත්වයට එන්නේ ඔයගලන්ට පේනවා දැන් මෙතනත් මේ M කියන මේ කියන්නේ අනුනන කලාවේ අවසානයේ දැන් ඔයගලන්ට මෙතන මේ දක්වලා තියෙනවා මෙතන ඉංග්‍රීසියෙන් මේ දක්වලා තියෙන සයිටෝකයිනසිස් කියලා හඳුන්වන්නේ මේ සෛලප්ලාස්ම විභාජනය කියන එක. එහෙනම් සෛලප්ලාස්ම විභාජනයක් වෙනවා කියන්නේ මේ රූපසරහනේ ඔයගලන්ට දක්වලා තියෙන විදිහට සෛල දෙකකට මේ අවසානයේදී අර මුලින් තිබිච්ච සෛලය බෙදීමකට ලක්වීමක් සිද්ධ වෙලා තියෙන්නේ. අන්න එහෙනම් ඒ මුලින්ම දැන් මේ G1 අවධියට G1 කලාවට එන්න ඉස්සෙල්ලා ඒ ඉස්සෙල්ල විභාජනයෙන් ඇතිවෙච්ච සෛලයේ දැන් මේ වගේ එක සෛලයක් අපි සැලකුවොත් ඒ ඉස්සෙල්ල විභාජනයෙන් ඇතිවෙච්ච සෛල දෙක නෙමෙයි තියෙන්නේ එකක් අපි සැලකුවොත් ඒක ලක් වෙන පළවෙනි වර්ධන අවධිය තමයි මෙන්න මේ G1 අවධිය කියලා හඳුන්වන්නේ. එහෙනම් මේක ප්‍රධාන වශයෙන් මේ වර්ධන අවධියක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒකෙදි දැන් මේ වර්ධනයක් පිළිබඳව කතා කරනකොට විශේෂයෙන්ම මේ සෛලයක් තුල ප්‍රෝටීන් සංශ්ලේෂණය වීම වර්ධනයකට ඉතා වැදගත් වෙනවා. ඒ වර්ධනය වීම සිද්ධ වෙන්න. ඒ වගේම තමයි ඒ සෛලය තුල ඉන්ද්‍රිකා කියන ඒවා මේ දේවල් නිපදවීම සිද්ධ වෙන්න ඕනේ සෛලයක වර්ධනයක් වෙන්න නම්. ඔන්න ඔය කියන දේවල් ඒ අලුතින් හැදිච්ච සෛලයේ පළවෙනි වර්ධන අවධියේදී එහෙනම් වෙන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණය. ඒ වගේම මේ සෛල වර්ධනයට ඕන කරන සෛලීය ඉන්ද්‍රිකා නිපදවීම කියන මෙන්න මේ දේවලුයි සිද්ධ වෙන්නේ. ඊට අමතරව තව විශේෂිත දෙයක් මේකෙදි සිද්ධ තව දෙයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් මේ G1 කියන කලාවෙන් පස්සේ මේක ගමන් කරන්නේ S කියන කලාවට. එහෙම නැත්නම් මේ අපි සංශ්ලේෂක කලාව කියලා හඳුන්වන එකට. මෙන්න මේ කලාවදී දැන් මේ කලාවේදී අපි මේ කලාවට ගියාම ඉගෙන ගන්න ඒකෙදි විශේෂයෙන්ම මේ සංශ්ලේෂණයක් පිළිබඳව කතා කරන්නේ. එතකොට ඒ කලාවට ඕන කරන ප්‍රෝටීනත් ඒ අත්‍යවශ්‍ය වෙන ප්‍රෝටීන නිපදවීමක් සිද්ධ වෙන්නට ඕනේ මේ S කලාව පිළිබඳව කතා කරනකොට ඒක ගොඩක් වැදගත් කලාවක්. එතකොට ඒකට අත්‍යවශ්‍ය වෙන ප්‍රෝටීනත් නිපදවීම සිද්ධ කරන්නේ මෙන්න මේ G1 කලාවේදී. එහෙනම් ඔන්න ඒ අවස්ථා ටික විශේෂයෙන් හඳුනා ගන්නට පුළුවන්. G1 කලාව කියන මේ විභාජනයෙන් ඇතිවෙච්ච සෛලයේ පළවෙනි ඒ වර්ධන කලාවේදී සිද්ධ වෙන්නේ ඒ සෛලයට අවශ්‍ය කරන ප්‍රෝටීන සංශ්ලේෂණය සහ ඒ සෛල වර්ධනයට ඕන කරන සෛලීය ඉන්ද්‍රිකා නිපදවීම වගේම ඊළඟ කලාව වෙන S කලාවට අත්‍යවශ්‍ය වෙන ප්‍රෝටීන නිපදවීම කියන ඔන්න ඔය වැදගත් කරුණු ටික. එතනින් පස්සේ අපි ඊළඟ අවස්ථාව දැන් මේ G1 කලාවේදීම වෙන තව දෙයක් විදිහට දැන් ඔයගලන්ට විශේෂ නිර්දේශ දීලා නැතුණත් තව දෙයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මේ RNA සංශ්ලේෂණය වීම සිද්ධ වෙන්නේ විශේෂයෙන් මෙන්න මේ G1 කලාවේදී. ඒකත් අමතරව මතකයේ තියාගන්න. මොකද සෛලයක් තුල RNA කියන්නේ අතිවිශාල ප්‍රෝටීන සංශ්ලේෂණයක් පිළිබඳව කතා කරනකොට අනිවාර්යෙන් තියෙන්න ඕන දෙයක්. එහෙනම් G1 කලාවේදීම G1 කලාවේ ප්‍රෝටීන සංශ්ලේෂණයක් සිද්ධ වෙනවා නම් ඒ වෙනකොට එතන RNA සංශ්ලේෂණයක් සිද්ධ වෙලා තියෙන්න ඕනේ. එහෙනම් G1 කලාවේදී තමයි RNA සංශ්ලේෂණය වීම සිද්ධ වෙන්නේ. ඊළඟට එතනින් පස්සේ ඊළඟ කලාව S කලාව. එහෙම නැත්නම් මේ අපි කියන සංශ්ලේෂණ කලාවට ගියොත්
අපි බලමු මොකද්ද මේකෙදි සිද්ධ වෙන්නේ කියලා. මේ සංශ්ලේෂණ කලාවේදී සිද්ධ වෙන ප්‍රධානම දෙයක් අපිට හඳුනා ගන්නට පුළුවන්. එතනදී විශේෂයෙන්ම අපි කියනවා මේ DNA දැන් අපි දන්නවනේ සෛලයක් තුල මේ ඔක්කොම ඒ සෛලයේ අදාළ ලක්ෂණ ටික අන්තර්ගත වෙලා තියෙන්නේ මේ ප්‍රවේණි ද්‍රව්‍යවල විශේෂයෙන් DNA වල. එතකොට ඒව තමයි ඊළඟ පරම්පරාවකට ගමන් කරනකොට මේ සෛලයේ ජීවියාගේ ලක්ෂණ ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්නේ මේ DNA හරහා. එහෙනම් මේ DNA ප්‍රතිඵලිත වීම ඊළඟට ප්‍රධාන වැදගත්කමක් තියෙනවා. එහෙනම් ඒ අවස්ථාවත් මෙන්න මේ අන්තර් කලාවේදීම සිද්ධ වෙනවා. සෛලය තුළ DNA ප්‍රතිඵලිත වීම අන්තර් කලාවේ මේ අයිති වෙන අවස්ථාවලින් S කලාවේදී තමයි අපිට ඔන්න ඔය DNA ප්‍රතිඵලිත වීම කියන අවස්ථාව හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි මෙතනදී හඳුනාගත්තොත් අපි බලමු මේ විදිහට මුලින්ම වර්ණ දේහයක් අපි මේ විදිහට DNA අණුවක් හඳුනාගත්තොත් ඒක ද්විගුණණයට ලක් වෙනවා කියන්නේ මෙතනදී වර්ණ දේහාංශ දෙකක් සහිතව ඒ තත්ත්වයකටපත් වීමක්. වර්ණ දේහාංශ දෙකක් සහිත තත්ත්වයකටපත් වීමකට තමයි අපි මේ ද්විගුණණයට ලක් වීම එහෙම නැත්නම් මේ ද්විකරණය කියලා හඳුන්වන්නේ. එතනදී දැන් එහෙනම් ඒ දක්වපු විදිහට මේ පළවෙනියට තිබිච්ච මේ DNA අණුව මේ විදිහට වර්ණ දේහාංශ දෙකක් සහිතව සකස් වීම සිද්ධ වෙනවා. ඔබට තමයි ද්විගුණණීය කියලා හඳුන්වන්නේ. මේ තමයි එහෙනම් එක එකක් විදිහට ගත්තොත් මේ අවස්ථාවේදී මේ තියන්නේ මම මේ රතු වර්ණයෙන් දක්වලා තියෙන කොටස එක වර්ණ දේහාංශයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊළඟ වර්ණ දේහාංශයේ විදිහට අපිට මෙන්න මේ වර්ණ දේහාංශය හඳුනා ගන්න පුළුවන්. ඔය විදිහට වර්ණ දේහාංශ දෙකක අවස්ථාවක් බවට මේ වර්ණ දේහය එහෙම නැත්නම් DNA ප්‍රතිඵලිත වීම නිසා ද්විගුණණයට ලක් වෙලා ඔය ආකාරයේ ව්‍යුහයක් සෑදීම සිද්ධ වෙනවා. එතනදී විශේෂයෙන්ම අපි දැන් මේ ශූන්‍යෂ්ටිකයින්ගේ DNA සකස් වීම පිළිබඳව ගන්නකොට අපිට වැදගත් වෙන අවස්ථාවක් තමයි ඔවුන් තුළ පවතින මේ හිස්ටෝන් ප්‍රෝටීන. මෙන්න මේ හිස්ටෝන් ප්‍රෝටීන මත වෙලිලා ක්‍රොමැටින් විදිහට සකස් වීමක් අපිට මෙතනදී හඳුනා ගන්නට පුළුවන්. ඒ විදිහට මේ S කලාව තුලදී DNA වලට වෙන දේ ඔන්න ඔය දේ. ඒක එතකොට විශේෂයෙන්ම ඉතා වැදගත් වෙනවා අපි මේ සෛල විභාජනයකට යන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් ඔය කියන දැන් සෛලය වර්ධනය වුණාට පස්සේ අනිවාර්යෙන් මේ තුල තියෙන DNA ප්‍රතිඵලිත වීමකට ලක් වෙලා දීකරණයකට ලක් වෙන්න ඕනි සෛල දෙකකට ගමන් කරන්න නම් වෙනම ඒ අවස්ථාව ලබා ගන්නේ හොඳට මතක තියාගන්න මේ අන්තර් කලාවේ තියෙන දෙවනි කලාව වන S කලාව තුලදී. ඊළඟට අපේ ඊළඟ අවස්ථාව විදිහට මේ තුන්වෙනි කලාවට ගියොත් එහෙම G2 කලාව. එහෙම නැත්නම් දෙවන පරතර කලාව විදිහට අපි හඳුන්වන මේ තුන්වෙනි අවස්ථාවේදී සිද්ධ වෙන්නේ දැන් අපි දැක්ක G1 කලාවේදී තමයි මුලින්ම අර හැදිච්ච සෛලයේ පළවෙනි වර්ධනය වීම සිද්ධ වුණේ. දැන් අපි ඊළඟට හඳුන්වන මේ G2 කලාවේදී වෙන්නේ ඊළඟට සෛලයේ වර්ධනය තවදුරටත් සිද්ධ වීම. එතනදී තව එහෙනම් මේ සෛලයේ වර්ධනය තවදුරටත් වෙනවා කියන්නේ එතනදී එහෙනම් තවදුරටත් ප්‍රෝටීන සංශ්ලේෂණය වීම සිද්ධ වෙලා තවදුරටත් තෙන්ද්‍රිකා නිපදවීම සිද්ධ වෙලා අන්න ඒ විදිහට සෛලයේ වර්ධනය තවදුරටත් සිද්ධ කර ගැනීමක් තමයි G2 කලාවේදී සිද්ධ වෙන ප්‍රධාන දෙයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඒ වගේම තමයි දැන් මෙතනදී දැන් ප්‍රෝටීන සංශ්ලේෂණයක් ගැන අපි කතා කරානේ. එහෙනම් මෙයා ප්‍රෝටීන සංශ්ලේෂණය කරනකොට ඒ අවස්ථාවේ දැන් අපි දැක්ක G1 කලාවේදී මේ S කලාවට අයිති වැදගත් වෙන අත්‍යවශ්‍ය වෙන ප්‍රෝටීන G1 වලදී නිපදවුවේ. ඒ වගේ තමයි මේ G2 වලින් පස්සේ තියෙන්නේ අණුනන විභාජනය. එතකොට එතනදී ඔය ප්‍රෝටීන සංශ්ලේෂණයන් නෙමෙයි ප්‍රධානම සිද්ධ වෙන්නේ සෛල විභාජනය කියන ක්‍රියාවලිය. එහෙනම්
ඒ කියන අවස්ථාවට වැදගත් වෙන ප්‍රෝටීනත් සංශ්ලේෂණය වීම ඒකට අත්‍යවශ්‍ය වෙන ප්‍රෝටීන් සංශ්ලේෂණය කරන්නෙත් මෙන්න මේ G2 කියන කලාවේදී. ඒ කියන්නේ අනුනන කලාවට එහෙම නැත්නම් M කලාවට අත්‍යවශ්‍ය වෙන ප්‍රෝටීනත් G2 කලාවේදී සංශ්ලේෂණය කිරීම සිද්ධ කරනවා. ඒ වගේම මෙතනදී සිද්ධ වෙන තව දෙයක් අපිට හඳුනා ගන්නට පුළුවන්. දැන් අපිට මේ වෙනකොට මම ඔයගලන්ට කිව්වනේ අපි උපසෛලීය සංඝටක පිළිබඳව කතා කරා. එතනදී ඔයගොල්ලෝ මේ වෙනකොටත් හඳුනාගෙන තියෙන්නේ මේ සත්ත්ව සෛලවල දකින්නට ලැබෙන කේන්ද්‍ර දේහය කියන ව්‍යුහය. ඒක මොන වගේද ව්‍යුහාත්මක සැකැස්ම කොහොමද කොයි ස්ථානවල දකින්නට ලැබෙන්නේ මේ දේවල් මේ වෙනකොට ඔයගොල්ලෝ එතකොට හඳුනාගෙන තියෙන්නේ. එතකොට දැන් මේ G2 කලාවට එනකොටත් සෛලය තුල මේ අපි සාමාන්‍ය කේන්ද්‍රිකා විදිහට ගත්තොත් එහෙම කේන්ද්‍ර දේහයක් විදිහට ගත්තොත් එතනදී අපි දන්නවා කේන්ද්‍රිකා යුගලක් එකිනෙකට ලම්බකව පිහිටීමක් හරහානේ අපි මේ කේන්ද්‍ර දේහය කියන සම්පූර්ණ ව්‍යුහය හඳුනාගත්තේ. දැන් මේ වෙනකොට මේ වගේ එක ව්‍යුහයක් විතරයි මේ G2 වලට එනකොටත් පැවතුනේ. හැබැයි G2 වලදී මේ කේන්ද්‍ර දේහය කියන එක, ඒ කියන්නේ මේ සම්පූර්ණ ව්‍යුහය ද්විකරණයකට ලක්වීමක් සිද්ධ වෙලා සෛලය තුල මේ වගේ කේන්ද්‍ර දේහ යුගලක් සෑදීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ සෛලය කේන්ද්‍ර දේහ දෙකක සෛලයක් බවට පත්වීම සිද්ධ වෙනවා. ඔන්න සත්ත්ව සෛලයක සිද්ධ වෙන තව ප්‍රධාන දෙයක් මේ G2 අවධියේදී ඔයගලන්ට මේ වගේ එකක් MCQ එකකට වගේ ප්‍රධාන වෙන්න පුළුවන් සත්ත්ව සෛලයක. මොකද විශේෂයෙන් අපි සත්ත්ව සෛලයකයි මොචාක සෛලවල අපි මේ කේන්ද්‍ර දේහ හඳුනාගත්තේ නැහැ. එහෙනම් සත්ත්ව සෛලයක සිද්ධ වෙන විශේෂිත දෙයක් විදිහට G2 කලාවේදී ඔන්න ඒ අවස්ථාවත් අපිට හඳුනා ගන්නට පුළුවන්. මේ කියපු දේවල් වලට අමතරව මේ ගැන කතා කරනකොට මේ සෛල විභාජනය පිළිබඳව කතා කරනකොට අපිට තව හරි වැදගත් වෙන දේවල් කීපයක් මෙන්න මේ අපි කතා කරපු සෛල චක්‍රය ආශ්‍රිතව හඳුනා ගන්නට පුළුවන්. දැන් මේ ඔයගොල්ලෝ මේ රුපසරහන දකින්න මම මේ ඉස්සෙල්ලා කියපු කතාව G1 අවධියේදී මොකද වෙන්නේ මේ ඊට පස්සේ සංශ්ලේෂක අවධියේදී ඊළඟට G2 කියන මේ කොටස් වලදී මොකද ප්‍රධානව මොනවද වෙන්නේ කියන එක එතනින් පස්සේ මේ සෛල චක්‍රය ගැන කතා කරනකොට අපිට වැදගත් වෙන තව විශේෂිත අවස්ථාවක් තියෙනවා. අපිට මේ සෛල චක්‍රයේ ඇතැම් තැන්වල දකින්න පුළුවන් පිරික්සුම් ස්ථාන. මේ ඔයගොල්ලන්ට මෙතන මේ චෙක් පොයින්ට්ස් වශයෙන් දක්වලා තියෙන ඔයගොල්ලෝ දන්නවනේ සාමාන්‍යයෙන් අපි පාරක ගමන් කරනකොට වුණත් ඔය මහා මාර්ගවල ඇතැම් ස්ථානවල තියෙනවා චෙක් පොයින්ට්. ඒ වයිදී එතකොට විශේෂයෙන්ම මේ කාලයට වඩා මේ පහුගිය ඔය යුද කාලවල වලදී විශේෂයෙන් සමහර ප්‍රදේශවලට යනකොට වාහනයක් ඇතුල් වෙනකොට අනිවාර්යෙන් ඒ තැන්වලදී පරීක්ෂාවට ලක් කරලා තමයි එතනින් එහාට යන්න දෙන්නේ. එතනින් එහාට යන්න සුදුසුකම් තියෙනවද බලලා. මොකොත් නීති විරෝධී දේවල් Taman ළඟ නැද්ද? ඔය දේවල් දැනටත් සමහර තැන්වල බලනවනේ වගේ දේවල්. එතකොට අන්න ඒ සාමාන්‍ය අපේ ජීවිතය පිළිබඳව ගත්තොත් අන්න ඒ වගේ අවස්ථාවක් වගේ තමයි මෙන්න මේ සෛල චක්‍රය තුලක් තියෙන චෙක් පොයින්ට්. පිරික්සුම් ස්ථාන. මේවායින් යම්කිසි පිරික්සීමක් සිද්ධ කරන්නේ. මෙතනින් එහාට මේ ක්‍රියාවලිය ඊළඟ අදියරට මේ සෛලය යවනවද කියන එක තීරණය කරන්නේ මෙන්න මේ පිරික්සුම් ස්ථානවලින්. එතකොට මේ පිරික්සුම් ස්ථාන අපිට හැමතැනම දකින්නට ලැබෙන්නේ නැහැ. එතනදී ඔයගොල්ලෝ මේ රූප සටහනේ දකින්නට ලැබෙන විදිහට පිරික්සුම් ස්ථාන දකින්නට ලැබෙන ස්ථාන තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න ඔයගොල්ලන්ට ඉතා වැදගත් වෙනවා. ඒකෙන් එක තැනක් තමයි මෙන්න මේ G1 ස්ථානයේදී අපිට G1 කලාවේදී දකින්න පුළුවන්. ඊළඟට මේ S කලාවේදී අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. ඒක විශේෂයෙන් මතක තියාගන්න. ඊළඟට G2 කලාවේදී දකින්න පුළුවන් තවත් පිරික්සුම් ස්ථානයක්. ඊළඟට M අපි අනුනන කලාව කියලා හඳුන්වන්නේ. එතනදී තවත් පිරික්සුම් ස්ථානයක් කියලා පිරික්සුම් ස්ථාන තුනක් මෙතනදී මේ සෛල චක්‍රය තුලදී අපිට හඳුනා ගන්නට පුළුවන්. එහෙනම් ඔය පිරික්සුම් ස්ථාන වලින් ප්‍රධාන වශයෙන් සිද්ධ කරන්නේ මේ සෛල විභාජනයේදී ඊට ඉස්සරහ තියෙන, ඒ කියන්නේ ඉදිරි කලාවලට යන්න සෛලය සූදානම් කියන එක සහතික කරන්න
වැදගත් වෙන දෙයක් තමයි විශේෂයෙන් මේකෙන් එතකොට ලොකු මේ සෛල චක්‍රය තුල ලොකු පාලනයක් සිද්ධ කරනවා මේ පිරික්සුම් ස්ථාන මගින් සෛල චක්‍රය පාලනය කිරීමක්. දැන් මෙතනින් මෙයා යන්න ඉඩ නොදුන්නොත් එතනින් එහාට කලාවට මේ සෛලයට ගමන් කරන්න බෑ. එහෙනම් සෛල විභාජනයේ ඒ ඉදිරි කලාවලට යන්න සෛලයේ සූදානම් බව සහතික කරන්න වගේම මේ සෛල චක්‍රය පාලනය කරන්න තමයි මේ විදිහට පිරික්සුම් ස්ථාන පිහිටලා තියෙන්නේ. ඊළඟට දැන් අපි මේ එක ස්ථානවල තියෙන පිරික්සුම් ස්ථාන ගැන මේ තියෙන තැන් තුන හඳුනගත්තනේ. ඒකෙන් එහෙනම් එක අවස්ථාවක් විදිහට මෙන්න මේ G1 කලාවේදී දකින්නට ලැබෙන පිරික්සුම් ස්ථානය හඳුන ගන්න පුළුවන්. එතනදී මේ පිරික්සුම් ස්ථානයේදී ඒ විදිහට හරියට සංඥාව ලැබුණොත් ඉදිරියට යන්න මෙතනට වෙනකන් ආපු සංඥාවන් එතනින් එහාට යන්න මේ පිරික්සුම් ස්ථානයෙන් හරියට ඒ පරීක්ෂාව සිද්ධ කරලා ලැබුණොත් එහෙම ඒ සෛල එතනින් එහාට ඒ කියන්නේ G1 ඉඳලා ඊට පස්සේ S කලාවට එතනින් පස්සේ G2 කලාව ඔස්සේ M කලාව දක්වා ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ අදාළ සංඥාව මෙතනින් ලැබුණොත් ඉදිරියට යෑමේ සංඥාව ලැබුණොත් දැන් පරීක්ෂා කරලා බලලා තමයි ඒක ලබා දෙන්නේ. මෙයා මේ කලාවට ඉදිරි කලාවට යන්න සුදුසුකම් සම්පූර්ණ කරලාද කියලා බලලා ඉදිරි අවස්ථාව ලබා දෙන්නේ. එහෙම වුණොත් මේ සම්පූර්ණ සෛල චක්‍රය කියන ක්‍රියාවලියට ඒ සෛලය භාජනය වෙනවා. හැබැයි මේ තැනකදී විශේෂයෙන් දැන් G1 අවස්ථාව ගත්තොත් එතනදී ඒ විදිහට සෛලය ඒ පිරික්සුම් ස්ථානයේදී පරීක්ෂා කරනකොට ඉදිරියට යන්නට සුදුසුකම් සපුරලා නැහැ. විශේෂයෙන්ම ඔයගලන්ට මෙතන මේ අවස්ථාවල දක්වලා තියෙනවා මේ G1 ස්ථානයෙන් දැන් ඒවා ඔයගලන්ට මේ විශේෂ නිර්දේශය තුල අඩංගු නොවුනත් පොඩ්ඩක් ඔයගලන් ඒක දැනගත්තොත් හොඳයි. මොකද ඒකේ වෙනස්කමක් මේ චෙක් පොයින්ට් එහෙම නැත්නම් පිරික්සුම් ස්ථාන වලින් තියෙනවා කියන එක දැනගන්න. විශේෂයෙන් මේ G1 කියන පිරික්සුම් ස්ථානයේදී ඒ පරීක්ෂා කිරීමට ලක් කරන්නේ මේ පෝෂක නියුට්‍රියන්ට්ස් ඒ වගේම වර්ධක ඒ සාධක කියලා හඳුන්වන්නේ ඒ වගේම මේ DNA හානි වීම සිද්ධ වෙනවද ඔන්න ඔය දේවල් තමයි මේ G1 කියන කලාව තුළ දකින්නට ලැබෙන මේ පිරික්සුම් ස්ථානයෙන් පරීක්ෂාවට ලක් කරන්නේ. එහෙනම් ඒවා සාමාන්‍ය විදිහට හරියට තිබ්බොත් ඉදිරියට යෑමේ සංඥාව ලැබෙනවා. එහෙම නොතිබ්බොත් එහෙම එයාට ඉදිරියට යෑමේ සංඥාව ලැබෙන්නේ නැහැ. එහෙම වුණාම ඒ සෛලයට හැකියාව නැහැ මේ එතනින් එහා කලාවලට ගමන් කරන්න. ඒ වගේ අවස්ථාවක වෙන්නේ මේ සෛල චක්‍රයෙන් ඉවත් වෙලා එයා ගමන් කරනවා G0 කියන කලාවට. මේ G0 කලාව කියන්නේ ඒකෙදී සෛල විභාජනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි මේ G0 වශයෙන් හඳුන්වන්නේ. සෛල විභාජනයක් එතනින් එහාට සිද්ධ නොවන අවස්ථාවකට ගමන් කරනවා. අපි අපේ දේහයේ ගන්න ගොඩක් බහුලව දකින්නට ලැබෙන සෛල විදිහට හඳුන ගන්න පුළුවන් අපේ ස්නායු සෛල, පේශී සෛල. මෙන්න මේ කියන සෛල අපිට මෙන්න මේ G0 කලාවේ නැවතිලා තියෙන සෛල. ඒ කියන්නේ ඉදිරි විභාජනයක් වෙන්නේ නැහැ. ඒවා අපිට ඉපදෙනකොට ලැබිච්ච ප්‍රමාණය තමයි මේ අපේ විශේෂයෙන් ස්නායු සෛල ගත්තොත් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් කතාවෙදිත් අහලා ඇති කතා කරනකොටත් ඔය ස්නායු වලට මොකක් හරි හානියක් වුණාම අපි ඒවා මේ නැවත හැදෙන කතාවක් අපිට අහන්න දකින්න ලැබිලා නැහැ. අපි අර ඒ කියන්නේ උපතින් අරගෙන ආපු ප්‍රමාණය තමයි ඒ වර්ධනයක් විතරයි වෙන්නේ. නැවත විභාජනයකින් ඒ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ස්නායු සෛල, පේශී සෛල කියන මේ දෙවර්ගයේ විදිහට G0 කියන කලාවේ නැවතිලා තියෙන සෛල විදිහට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් දැන් ඔයගොල්ලන්ගේ ඔළුවට එන්න ඕනේ දැන් මේ කියන සෛල චක්‍රයක විශේෂයෙන් දැන් ඊළඟ කලාවට සුදුසු තත්ත්වයක් සම්පූර්ණ වෙනකන් සෛල චක්‍රය නැවැත්වීමක් සිද්ධ කරන්න පුළුවන් දෙයක් තමයි අපි මේ හඳුනා ගන්න පිරික්සුම් ස්ථාන. දැන් විශේෂයෙන් අපි එහෙනම් කතා කරන්නේ මේ G1 වලදී දකින්නට ලැබෙන පිරික්සුම් ස්ථානය පිළිබඳව.
ඊට පස්සේ මේ G2 වලදී දකින්නට ලැබෙන පිරික්සුම් ස්ථානය පිළිබඳව ගත්තොත් විශේෂයෙන් එතනදී ඒ පරීක්ෂාවට ලක් කරන්නේ සෛලයේ ප්‍රමාණය ඊළඟට මේ දැන් S කලාවෙන් පස්සේ G2 වලට එන්නේ. එතකොට හරියට මේ DNA ප්‍රතිවලිත වීමට ලක් වෙලාද කියන එක කියන එකත් පරීක්ෂාවට ලක් කරන්නේ මේ G2 කලාවේ තියෙන පිරික්සුම් ස්ථානයේදී. එහෙනම් එතනදී මේ DNA ඒවා හරියට ප්‍රතිවලිත වීම සිද්ධ වෙලා නැත්නම් එතනින් එහාට මේක යන්න ඉඩ දෙන්නේ නැහැ. ඊළඟට විශේෂයෙන් මේ M ඊළඟට අපි ඊළඟ අවස්ථාවේදී කතා කරන මේ අනුනන කලාවේදී තියෙන පිරික්සුම් ස්ථානයේදී විශේෂයෙන්ම මේ වර්ණ දේහ ඒවා අපි කතා කරන ඒ හර්කු තන්තු ඒව සම්බන්ධ වීම සිද්ධ වෙලාද කියන එක පිළිබඳව තමයි ප්‍රධානම පරීක්ෂාවට ලක් කරන්නේ. ওই විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් මේ එක් කලා. එහෙනම් අපිට පිරික්සුම් ස්ථාන හම්බ වෙන කලා විදිහට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ G1, G2 සහ M කියන කලා තුනේදී. ඔය විදිහට ක්‍රියාවලියක් තමයි ඒව මගින් ප්‍රධාන වශයෙන් සිද්ධ කරන්න කියන එක හොඳට මතකයේ තියාගන්න. ඒකත් ගොඩක් වැදගත් විශේෂිත කරුණක්. ඔයගොල්ලන් අනිවාර්යෙන් එතකොට ඒ දේදී මොකද වෙන්නේ කියන එක හොඳට මතකේ තියාගන්න ඕනේ. ඔය විදිහට එහෙනම් ඔන්න සෛල චක්‍රයේ අපි මේ හඳුනාගත්තු සෛල චක්‍රයේ පළවෙනි කලාව වන අන්තර් කලාවේදී සිද්ධ වෙන දේවල් ටික අපිට හඳුනා ගන්න පුළුවන්. අන්තර් කලාව බෙදිච්ච කලා තුන G1 S G2 කියන අවස්ථා තුනේදී අවස්ථා තුන අවසානයේදී අපිට සෛලයක් බැලුවොත් එහෙම දැන් එහෙනම් ඔන්න DNA ප්‍රතිවලිත වීමකට ලක් වෙලා තියෙන ඒ වගේම සත්ත්ව සෛලයක නම් එයාගේ මේ කේන්ද්‍ර දේහ දෙකක් යුගලක් දකින්නට ලැබීම කියන මෙන්න මේ තත්ත්වයන් ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙන සෛලය වර්ධනය වීම සිද්ධ වෙලා තියෙන අවස්ථා දෙකකදී මේක වුණා. G1 වලදී මුලින් වර්ධනය වීම සිද්ධ වුණා. ආය G2 වලදී තවදුරටත් වර්ධනය වීම සිද්ධ වුණා. එතකොට විභාජනයක් කියන ක්‍රියාවලියකට ලක් වෙන්න සුදුසු ප්‍රමාණයට අනිත් සාධක අනිත් ලක්ෂණ වර්ධනය කියන තත්ත්වයන් ලබාගෙන තියෙන අවස්ථාවක සෛලයක් තමයි මේ G2 වලින් පස්සේ ඊළඟට එළියට යන්නේ. එතනින් පස්සේ එහෙනම් අපි මේ සෛල චක්‍රයේ දෙවනි කලාව පිළිබඳව කතා කරන්නට යන්නේ. ඒ කියන්නේ අනුනන කලාව එහෙම නැත්නම් M කලාව. මෙන්න මේ කොටසත් ඊළඟට අපිට තව ප්‍රධාන කොටසක් විදිහට හඳුනා ගන්නට පුළුවන්. මොකද අපි දැන් විභාජන විදිහට කතා කරොත් අපි දන්නවා අපි කතා කරනවා අනුනන විභාජනය උනන විභාජනය කියලා. එතකොට මෙන්න මේ අනුනන විභාජනය කියන්නේ එහෙනම් එහෙම දකින්නට ලැබෙන ප්‍රධාන විභාජන අවස්ථාවක්. එතකොට මේක අවසානට අපි කතා කරන මොනවද මේ අනුනන විභාජනයේ වැදගත්කම් මේ දේවල්. එහෙනම් අපි මුලින්ම හඳුනගමු මොනවද මේ මොකද්ද මේ අනුනන විභාජනය කියන්නේ? මොනවද මේකේ තියෙන ප්‍රධාන ඒ අවදි ටික මේ දේවල් පිළිබඳව කලාවන් විදිහට හඳුනා ගන්නවා. මොකද්ද අවසානයේට වෙන්නේ කියන සෛල කීයක් හැදෙනවද? ඔන්න ඔය කරුණු ටික තමයි අපි ඔතනදී හඳුනාගන්නේ. මෙතනදී අපිට මේ ඊළඟ අනුනන කලාව පිළිබඳව දැන් අපි සම්පූර්ණ සෛල චක්‍රය තුල රූප සටහනක් දිහා බලනකොටත් මේ පොඩි ප්‍රමාණයක් සම්පූර්ණ සෛල චක්‍රයෙන් පොඩි කොටසක් තමයි මේ අනුනන විභාජනය කියන කොටසට වෙන් වෙලා තියෙන්නේ. එතකොට දැන් අපි 90%ක්ම දැක්කේ අපි මුලින් දැකපුවේ අන්තර් කලාව. එහෙනම් ඊළඟට මේ අනුනන කලාව කියන එකට ඊළඟ 10%ක කොටසක් තමයි වෙන්වීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අවස්ථාව එහෙනම් මුලින්ම ඔන්න හඳුනා ගන්න පුළුවන්. එතකොට ඔයගලන්ට තේරෙන්න ඕනේ සම්පූර්ණ සෛල චක්‍රයක් විදිහට සලකනකොට මේක සිද්ධ වෙන්න යන කාල සීමාවන් මේ විශේෂයෙන්ම සැලකුවාම කොයිතරම් අඩු ප්‍රමාණයක්ද මේ අනුනන විභාජනය කියන අවස්ථාවට වෙන් වෙලා තියෙන්නේ කියලා. එහෙම අඩු ප්‍රමාණයක් ප්‍රතිශතයක් විදිහට අඩුයි කියලා අපිට මෙහෙම පෙවුනට මෙතනදී විශාල ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ප්‍රධානවම ඔයගලන්ට විශේෂ අදාළව වුණා අපි දැන් ඉස්සෙල් කතා කරපු කොටසට වඩා ප්‍රධානම වැදගත් රචනා ප්‍රශ්නයක් කොටසකට උනා එන්න පුළුවන් ආකාරයේ කරුණු ගලපා ගැනීමක් මෙතනදී සිද්ධ වෙන්න තරම් වැදගත් කොටස් ටිකක් මෙතන හඳුනා ගන්න පුළුවන්.
දැන් එහෙනම් ඔන්න මේ සෛල චක්‍රය කියන එක පිළිබඳව මම කියවන සෛල චක්‍රය ගැන කතා කරනකොට අපි ඒකත් එක්ක මේ අණු විභාජනයක් තමයි ඊළඟට කතා කරන්නේ. අණු විභාජනයයි ඒකට සම්බන්ධ වෙච්ච විභාජනය. එතකොට සෛල චක්‍රයේදී එහෙනම් සෛල විභාජනය සිද්ධ වෙන අවධිය තමයි අපි මේ විදිහට අනුනන කලාව කියලා හඳුන්වන්නේ. මෙතනදී අර අපි සෛල චක්‍රයෙන් දැක්ක වගේ 10ක කොටසක් තමයි මේ අනුනන විභාජනය මගින් ආවරණය කිරීම සිද්ධ වෙලා තියෙන්නේ. මෙතනදී මේ අනුනනය කියනකොට ඒ විභාජනය අනුනන විභාජනය මගින් මේ ප්‍රවේණික ද්‍රව්‍යම නැත්නම් න්‍යෂ්ටි විභාජනය කියන අවස්ථාව වගේම අවසානයේට සෛල ප්ලාස්ම විභාජනය කියන මේ දෙවර්ගයම සිද්ධ වීමක් අපිට හඳුන ගන්න පුළුවන්. දැන් මේ පළවෙනි අවස්ථාවේදී න්‍යෂ්ටියක් විදිහට පැවතිච්ච එක අවසානයේදී න්‍යෂ්ටි දෙකක් බවට පත් වෙනවා. ඊළඟට සෛල ප්ලාස්ම විභාජනයක් සිද්ධ වෙලා අවසානයේදී සෛල දෙකක් බවට පත්වීම සිද්ධ වෙනවා. එක සෛලයකින් සෛල දෙකක් අවසානයේට නිපදවීම සිද්ධ වෙලා තියෙනවා. දැන් එහෙනම් අනුනනය කියන කතාව පිළිබඳව ගත්තොත් මෙතනදී මොකක්ද ඇත්තටම වෙන්නේ? මොකක්ද මේ දුහිතෘ සෛල වලට යනකොට මොකක්ද ඒකත් එක්ක මේ මාතෘ සෛල වල සම්බන්ධය කියලා මෙන්න මේ ටික අපි හඳුනාගත්තොත් මුලින්ම මෙතනදී මේ මාතෘ න්‍යෂ්ටිය එක මාතෘ න්‍යෂ්ටියකින් මෙතනත් විශේෂයෙන් ඕගොල්ලෝ ඒ දැන් අනුනනය කියන එක පිළිබඳව අහුවාම දැන් අපි මේ අනුනන කලාවත් ගැන කියනකොට අපි කියවන්නේ ඒක අනුනනය සහ සෛල ප්ලාස්ම විභාජනයකින් සමන්විතයි කියලා. එහෙනම් අනුනනය කියන්නේ මොකක්ද කියලා ඔයගලන්ගෙන් අහුවොත් එතනදී ඔයගලන්ගෙන් සඳහන් වෙන්න ඕනේ මෙන්න මේ න්‍යෂ්ටි කතාව. න්‍යෂ්ටි විභාජන ඒ න්‍යෂ්ටි දෙකක් නිපදවීම. එතනදී අර සෛලය නෙමෙයි න්‍යෂ්ටිය කතාවයි ඔයගලන්ගෙන් කියවෙන්න ඕනේ. අපි සෛලය සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ සෛල ප්ලාස්ම විභාජනයක් ගැන කියනකොට. එහෙනම් මෙතනදී අනුනනය කියන්නේ එක මාතෘ න්‍යෂ්ටියකින් මාතෘ න්‍යෂ්ටි එකකින් ප්‍රවේණිකව සර්ව සමවෙච්ච දුහිතෘ න්‍යෂ්ටි දෙකක් නිපදවන න්‍යෂ්ටි විභාජනයක්. ඒක ඊටා සැලකිලිමත් වෙන්න ඕනේ අර්ථ දැක්වීම ලියනකොට එක මාතෘ න්‍යෂ්ටියකින් මේ න්‍යෂ්ටියයි එහෙනම් කතා කරන්නේ ප්‍රවේණිකව සර්ව සම දුහිතෘ. ඒ කියන්නේ එයාගේ අපි දුහිතෘ කියන්නේ දරුවෝ වගේ. මේ පළවෙනි අම්මා විදියට පළවෙනි සෛලය සැලකුවොත් එයාගේ දරුවෝ විදියට හැදෙන සෛල තමයි මේ දුහිතෘ සෛල කියලා හඳුන්වන්නේ. ඒ හැදෙන සෛල පිළිබඳව සැලකුවොත් එයා මේ මාතෘ න්‍යෂ්ටියට ප්‍රවේණිකව සර්ව සම වෙච්ච අර තිරිච්ච ආකාරයේම ඒ DNA සැකස්මක් හමු වෙන සෛල තමයි මේ දුහිතෘ සෛලවල දකින්නට ලැබෙන්නේ. එහෙනම් ඒ ආකාරයේ න්‍යෂ්ටික විභාජනයක් ඔන්න න්‍යෂ්ටි වචනේ හොඳට ඔළුවට දාගන්න. න්‍යෂ්ටික විභාජනයක් තමයි මේ අනුනනය කියලා හඳුන්වන්නේ. මේ අනුනන විභාජනය කියන එක සිද්ධ වෙන සෛල පිළිබඳව කතා කරොත් අපි ඒක ගුණ කියලා සලකන සෛලවල වගේම ද්විගුණ සෛලවල ඒක ගුණ වගේම ද්විගුණ සෛලවලත් සිද්ධ වෙන්න පුළුවන් මේ අනුනන විභාජනය. හැබැයි ඌනන විභාජනය ගැන කතා කරනකොට ඔයගලන්ට ඉදිරියේදී හඳුන ගන්න පුළුවන් ඒක සිද්ධ වෙන්නේ ද්විගුණ සෛලවල විතරයි කියලා අපි හඳුන ගන්නවා. හැබැයි අපි මේ මුලින් කතා කරන අනුනන විභාජනය මේ දෙවර්ගයේම සිද්ධ වෙන්න පුළුවන්. දැන් මේ කියන අනුනන විභාජනය ගැන කතා කරනකොට අපිට මේකෙදි සිද්ධ වෙන මේ අණුපිළිවෙලින් සිද්ධ වෙන දේවල් පහසුවෙන් මතක තියාගන්න පුළුවන් වෙන විදිහට මේක කලා ප්‍රධාන වශයෙන් කිහිපයකින් හඳුන ගන්න පුළුවන්. ඒකෙදි විශේෂයෙන්ම අපි කලා පහක් මෙතනදී හඳුන ගන්නවා. දැන් මේ ඔයගලට මේ රූප සටහනේ මුලින් දක්වලා තියෙන්නේ ඉස්සෙල්ලා අපි කතා කරපු අන්තර් කලාවේ තියෙන සෛලයක්. එතකොට ඒක එහෙනම් අපි දැන් කතා කරන අනුනන කලාව ගැන කතා කරනකොට ඒක අයිති වෙන්නේ නැහැ. මොකද ඒක මෙතනට දක්වලා තියෙන මේ සෛලය තමයි ඊළඟට මේ අනුනනියට ගමන් කරන්න කියන එක පෙන්වන්න. එහෙනම් මෙතනදී මුලින්ම ආරම්භ වෙන්නේ මෙන්න මේ අවස්ථාව. මේ ප්‍රොෆේස් කියලා හඳුන්වන්නේ ප්‍රාග් කලාව කියන පළවෙනි කලාව අපිට මුලින්ම හඳුන ගන්න පුළුවන්. අන්තර් කලාවේ තිබිලා අනුනන කලාවට ආපු සෛලයක් මුලින්ම දක්වන්නේ ප්‍රාග් කලාව කියන අවස්ථාවට. එතනින් පස්සේ දෙවනි අවස්ථාව විදිහට අපි හඳුන්වනවා පෙරයෝග කලාව.
පෙර යෝග කලාව. මේක එහෙනම් ඔන්න යෝග කලාවට ඉස්සෙල්ල කලාව තමයි පෙර යෝග කලාව. ඒකෙදි විශේෂයෙන් හඳුනා ගන්න තියෙන ලක්ෂණ ටිකක් තියෙනවා. ඒකයි මේක දැන් මේ විශේෂයෙන් වෙනම එකක් විදිහට දක්වලා තියෙන්නේ. එහෙනම් අපි මේ අනුනනීය විදිහට සැලකුවොත් අනුනන කලාව විදිහට සැලකුවොත් ඒකේ දකින්නට ලැබෙන දෙවෙනි කලාව තමයි පෙර යෝග කලාව. ඊළඟට තුන්වෙනි කලාව විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් එහෙනම් දැන් මේ යෝග කලාවට ඉස්සෙල්ලා එකනේ මේ හඳුන්වලා තියෙන්නේ පෙර යෝග කලාව කියලා. එහෙනම් අනිවාර්යෙන් ඊළඟ අවස්ථාව වෙන්නේ යෝග කලාව. යෝග කලාව අපිට ඊළඟ අවස්ථාව විදිහට හඳුනා ගන්න පුළුවන්. එතනින් පස්සේ දැන් එහෙනම් මේ තුන්වෙනි කලාව එතනින් පස්සේ අපිට හතරවෙනි කලාව විදිහට හඳුනා ගන්නට පුළුවන්. මෙතන පහ වශයෙන් දක්වලා තියෙන අවස්ථාව. එහෙනම් හතරවෙනි කලාව විදිහට වියෝග කලාව. එතනින් පස්සේ අවසානයේට පස්වෙනි කලාව විදිහට අපි මේ අනුරණ කලාවේ අවසාන කලාව විදිහට කතා කරනවා අන්ත කලාව පිළිබඳව. ඔය අන්ත කලාවත් එක්කම තමයි මෙතන සිද්ධ වෙන සෛල ප්ලාස්ම විභාජනයත් අපි හඳුනගන්නේ. ඔන්න ඔය විදිහට එහෙනම් මේ අනුරණ කලාව කියන එක නැවතත් කලා පහකට වෙන් කිරීමක් අපිට සිද්ධ කරන්නට පුළුවන්. එහෙනම් නැවතත් ඒක මතක් කරගත්තොත් පළවෙනි කලාව විදිහට ප්‍රාක් කලාව හඳුනා ගන්නට පුළුවන්. දෙවෙනි කලාව විදිහට පෙර යෝග කලාව හඳුනා ගන්න පුළුවන්. තුන්වෙනි කලාව යෝග කලාව. ඊළඟට හතරවෙනි කලාව විදිහට වියෝග කලාව සහ අවසානයේට අන්ත කලාව කියලා අපි ඔන්න කලා පහකින් මේක හඳුනා ගන්නවා. දැන් අපි බලමු මේ එක් කලාවකදී මොකද්ද මේ ශෛලිය තුල සිද්ධ වෙන ප්‍රධාන දේවල් කියලා. මුලින්ම ප්‍රාක් කලාව. දැන් මේ ප්‍රාක් කලාව පිළිබඳව කතා කරනකොට ඔන්න එහෙනම් මේ අපි අර අන්තර් කලාවේ තියෙන ශෛලයක් මේ විභාජන කලාව වෙන මේ අනුරණ කලාවට ඇතුල් වුණාම ඒක මුලින්ම ඇතුල් වෙන අවස්ථාව තමයි මේ ප්‍රාක් කලාව වශයෙන් හඳුන්වන්නේ. එහෙනම් අනුරණයේ පළවෙනි ආරම්භකම අවස්ථාව තමයි අපි මේ කියන ප්‍රාක් කලාව. දැන් මෙතනදී සිද්ධ වෙන දේවල් මොනවද කියන එක ඊළඟට අපිට දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා. මුලින්ම අපි මෙතනදී හඳුන්වන්නේ මෙතන මේ අපි හඳුන්වන මේ ක්‍රොමැටින් කොයි විදිහටද පවතින්නේ කියලා. දැන් අපි දැක්ක මේ වෙනකොට දැන් ඉස්සෙල්ලා අන්තර් කලාවෙන් මෙතනට එනකොටම අර අන්තර් කලාවේ S කියන කලාවේදී සංශ්ලේෂක කලාවේදී DNA ප්‍රතිවලිත වීම සිද්ධ වෙලා අර තනි DNA විදිහට තිබිච්ච එක වර්ණ දේහාංශ දෙකක් සහිත ඒ ද්විගුණණයකට ලක්වීමේ අවස්ථාවක ව්‍යුහයක් තමයි මෙතනට පැමිණිලා තියෙන්නේ. එහෙනම් මේ ප්‍රාක් කලාවේ තියෙන මේ ක්‍රොමැටින් එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන් ක්‍රොමැටින් විදිහට අපි හඳුනාගත්තොත් ඒවා මෙතනින් මේ දැන් වර්ණ දේහකයේ වර්ණ දේහාංශ දෙකක් විදිහට දර්ශනය වීමට ඉස්සෙල්ලා ක්‍රොමැටින් තන්තු තවදුරටත් වඩා කෙටි වෙලා ඝනකම් වෙලා අර ඝන ස්වභාවයකටපත් වෙලා වර්ණ දේහ බවට පත්වීමක් අපිට මෙතනදී හඳුනා ගන්නට පුළුවන්. බලන්න මේ රූප සරහන දුන්නාත් ඔබට දකින්නට පුළුවන්. දැන් අන්තර් කලාවේදී ද්විගුණනයක් සිද්ධ වුණාට දැන් මේ ප්‍රාක් කලාවේදී දකිනවා වගේ ඒ තරම් මෙතනදී මේ හරියට වර්ණ දේහ විදිහට ඒ කියන්නේ ඝන වෙලා අර වඩාත් ඝන ව්‍යුහයක් බවට පත් වෙලා කෙටි භාවයකට පත් වෙච්ච ස්වභාවයක් එතනදී මේ අන්තර් කලාවෙත් දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි මෙතනට ඇවෙන මෙන්න මේ විදිහට දැන් අපි හඳුනාගත්තොත් එහෙම මේ අවස්ථාවේදී ඒ කියන්නේ ප්‍රාක් කලාවේදී ප්‍රධානව ඔන්න වර්ණ දේහ කියන ව්‍යුහය සෑදීම සිද්ධ වෙනවා. අර ක්‍රොමැටින් තන්තු වඩාත් කෙටි වෙලා ඝන වීමකට ලක්වීම හරහා. දැන් ඉස්සෙල්ලා අපි හඳුනාගත්තු ඒ ක්‍රොමැටින් ඒ කියන්නේ අපි දැන් මේ සංශ්ලේෂක කලාවේදී දැකපු ක්‍රොමැටින් ඒවා අපිට ආලෝක අන්වීක්ෂයකින් මේ සෛල නිරීක්ෂණය කරනකොට දකින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.
හැබැයි දැන් මේ අවස්ථාවට එනකොට මේ විදිහට ඝන වෙලා වඩාත් අර ඝනකම්ම ස්වභාවයක් අරගත්තු වර්ණ දේහ බවට පත් වුණාම අපිට ඒ සෛල වර්ණ ගැන්වීමක් සිද්ධ කරොත් මේ වර්ණ දේහ ආලෝකාන්වීක්ෂයෙන් හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔන්න ඒ වෙනස්කම ප්‍රධානව මෙතනදී ඔයගොල්ලන් මතකයට ගන්න ඕනේ. මොකද්ද ප්‍රධානව එහෙනම් සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව. ඒ වගේම මෙතනදී තව දකින්නට ලැබෙන විශේෂිත අවස්ථාවක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. දැන් මේ න්‍යෂ්ටිය තුලනේ දැන් මේ ප්‍රවේණික ද්‍රව්‍ය තියෙන්නේ සුන්‍යෂ්ටික සෛලයක න්‍යෂ්ටිය තුල තමයි අපි මේ කතා කරන්නේ ප්‍රධාන වශයෙන් DNA අඩංගු වෙලා තියෙන්නේ. එතකොට න්‍යෂ්ටිය තුල දකින්නට ලැබෙන තවත් කොටසක් විදිහට අපිට න්‍යෂ්ටිකාව හඳුනා ගන්න පුළුවන්. හැබැයි මේ ප්‍රාක් කලාවට ආවහම මේ ප්‍රාක් කලාවේ සෛලයක මේ මෙතන ඔයගලන්ට මේ න්‍යෂ්ටිකාව දර්ශනීය වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ න්‍යෂ්ටිකාව නොපෙනී යාම මෙතනදී සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ වර්ණ දේහ පිළිබඳව කතා කරනකොටත් මෙතනදී විශේෂයෙන් ඔයගලන්ට හඳුනා ගන්න පුළුවන් මෙතනදී මේ දකින්නවා වගේ සහෝදර වර්ණ දේහාංශ දෙකක් සහිතව තමයි මෙතනදී මේ වර්ණ දේහය දර්ශනීය වීම සිද්ධ වෙන්නේ. මේ එක සහෝදර වර්ණ දේහාංශය මේ මෙතන ඉඳලා මේ කොටස ඒක තවත් සහෝදර වර්ණ දේහාංශයක් විදිහට සහෝදර වර්ණ දේහාංශ දෙකක් සහිතව තමයි වර්ණ දේහය දර්ශනීය වීම සිද්ධ වෙන්නේ. ඒ වගේම මෙතන තවත් හඳුනා ගන්නට පුළුවන් විශේෂිත ලක්ෂණයක් තමයි මේ වර්ණ දේහය විදිහට ගත්තොත් වර්ණ දේහය තුල මේ සහෝදර වර්ණ දේහාංශ මේ මැද කොටසකදී විශේෂයෙන් එකිනෙකට තදින් සම්බන්ධ වීමක් අපිට හඳුනා ගන්නට පුළුවන්. අපි මේ ප්‍රදේශය හඳුන්වනවා සෙන්ට්‍රොමියරය වශයෙන්. එහෙනම් සෙන්ට්‍රොමියරය කියලා හඳුන්වන ඒ කොටසකින් මේ සහෝදර වර්ණ දේහාංශ දෙක එකිනෙකට සම්බන්ධ වීමක් දකින්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් මෙන්න මේ සහෝදර වර්ණ දේහාංශ අතර ප්‍රදේශයත් මෙන්න මේ ප්‍රදේශයත් අපි මේ සෙන්ට්‍රොමියර වලදී දකින තරම් තද විදිහට නොවුනත් මේ දෙකත් එකිනෙකට සම්බන්ධ වීමක් මෙතකදී හඳුනා ගන්නට පුළුවන්. ඒ සම්බන්ධ වීමේදී මේකට දායක වෙන විශේෂිත ප්‍රෝටීනයක් තියෙනවා. ඒක හඳුන්වනවා කොහෙසීන් කියන නමින්. කොහෙසීන් ප්‍රෝටීන වලින් ඒ කොහෙසීන් කියන විශේෂිත ප්‍රෝටීන වර්ගයක්. ඒ ප්‍රෝටීන වලින් එකිනෙකට මෙන්න මේ සහෝදර වර්ණ දේහාංශවල තියෙන අපි කියනවා මේ වර්ණ දේහ බාහු කියලා. එතකොට මේ සම්පූර්ණ කොටසම මෙතනදී සහෝදර වර්ණ දේහාංශය විදිහට සැලකුවොත් මේ මම කියවනේ මේ කොටසම එක සහෝදර වර්ණ දේහාංශයක්. ඒකේ බාහුව තමයි මේ එක බාහුවක් මේ තව බාහුවක්. මෙන්න මේ බාහුව එකිනෙකට දැන් මේකේ තියෙන අනිත් සහෝදර වර්ණ දේහාංශයේ ඒ පැත්තෙම තියෙන අනිත් ඒ බාහුවත් එක්ක මේ සහෝදර වර්ණ දේහාංශ දෙකත් එකිනෙකට සම්බන්ධ වීම සිද්ධ වෙනවා. මේ පැත්තෙනුත් ඒ වගේ. එහෙනම් ඒ සම්බන්ධ වීම සිද්ධ කරන්නේ කොහෙසීන් කියන විශේෂිත ප්‍රෝටීන මගින්. ඔය අවස්ථාවත් ඔන්න මේකේ අපිට හඳුනා ගන්නට තියෙන මුලින්ම හඳුනා ගන්න තියෙන විශේෂිත දෙයක් විදියට දක්වන්න පුළුවන්. ඒ වගේම මෙතනදී ඔන්න තව දෙයක් සිද්ධ වෙනවා. දැන් මේ අපි කතා කරන මේ අනූනන විභාජනය සිද්ධ වෙනකොට මේ තර්කුව සෑදීම සිද්ධ වෙන්නට ඕනේ. අන්න ඒ අනූනනයේ තර්කුව සෑදීම ආරම්භ වීම සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මේ ඔයගලන්ට මේ රූපසටහනේ මුල් අනූනන තර්කුව වශයෙන් නම් කරලා තියෙන එකයි මේ කේන්ද්‍ර දේහ ඔයගලන්ට මතක ඇතිනේ කේන්ද්‍ර දේහ ද්විකරණීය වීම සිද්ධ වුණා අපි ඉස්සෙල්ලා කතා කරපු G2 කලාවේදී ඒ සෛලය තමයි දැන් මේ විදිහට විභාජන අවස්ථාවට ළඟා වෙලා තියෙන්නේ. ඒ විදිහට ඒ ද්විකරණීය වෙච්ච දැන් මේ සෛලය තුල එහෙනම් දැන් ඔයගලන්ට එහෙනම් ඒක මොළුවට එන්න ඕනේ. අපි දැන් මේ හඳුනගෙන කතා කරන්නේ සත්ත්ව සෛලයක් කියන එක පිළිබඳව. සත්ත්ව සෛලයක විභාජනයක් තමයි මෙතනදී මේ රූපසටහනේ දක්වලා තියෙන්නේ.
එතනදී මේ කේන්ද්‍ර දේහ දෙක අතර තර්කුව කියන කොටසත් මේ විදිහට තර්ක තන්තු ටියුබියුලින් ශුද්‍ර නාලිකා තමයි මේවේ අඩංගු වෙන්නේ. තර්ක තන්තුත් සංශ්ලේෂණය වෙලා ඒව නිපදවීම සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තුරුව ප්‍රදේශය මේ විදිහට හඳුනා ගන්නට පුළුවන්. මෙන්න මේ ප්‍රධාන කොටස් වලින් සමන්විත ඒ අනුරණ තර්කුව සෑදීම ආරම්භ වෙලා තියෙන්නේ මේ ප්‍රාක් කලාවේදී. එහෙනම් මේ තර්කුවට ප්‍රධාන වශයෙන් සම්බන්ධ වෙන ඇතුළත් වෙන කොටස් තමයි මේ අපි හඳුනාගත්තු කේන්ද්‍ර දේහය, ඒ වගේම තර්ක ශුද්‍ර නාලිකා සහ මෙන්න මේ තුරුව කියන ප්‍රධාන කොටස් ටික අපිට මෙතනදී අනුරණ තර්කුවට අයිති වෙන කොටස් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේ දෙයක් වුණත් ඕගලන්ට ප්‍රශ්නයක MCQ එකක එහෙම නැත්නම් ස්ට්‍රක්චර්ඩ් එකක ඒ වගේ අවස්ථාවක එන්න පුළුවන්. අනුරණ තර්කුවට අයිති වෙන කොටස් මොනවද කියලා. ඒ වගේ අවස්ථාවක එනම් ඔයගලන්ගේ මේ කොටස් තුන අනිවාර්යෙන් ලියවෙන්න ඕනේ. ඊළඟ අවස්ථාවේදී දැන් මේ රූප සටහනනුත් පෙන්නලා තියෙන විදිහට සිද්ධ වෙන්නේ මේ කේන්ද්‍ර දේහ දෙක අතරමැද ප්‍රදේශයේ තියෙන ශුද්‍ර නාලිකා ඕගලන්ට පේනවා. දැන් ඒවා මගින් තමයි මේ කේන්ද්‍ර දේහ දෙක දෙපසට ඈත් කිරීමක් සිද්ධ කරන්නේ. කියන්නේ මේ කේන්ද්‍ර දේහ අතර තියෙන ශුද්‍ර නාලිකා ක්‍රමයෙන් දික්වීමකට ලක්වීමක් සිද්ධ වෙනවා. ඒවා ඒ විදිහට දික් වෙනකොට මේ කේන්ද්‍ර දේහ එකිනෙකට ඈත් කිරීමක් සිද්ධ කරනවා. එහෙම ඈත් කරලා ඒවා ක්‍රමයෙන් ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙසට චලනීය වීමක් සිද්ධ වෙනවා. දැන් මේ විභාජනයේ ඊළඟ අවස්ථාවට යනකොට මේ කේන්ද්‍ර දේහ හරියටම මේ වෑමේ ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙකට ගමන් කරලා තියෙන්න ඕනේ. මේ අවස්ථාවට තමයි එහෙනම් දැන් මේ සෛලය සූදානම් කරවන්නේ. ඒක කරවන්න වැදගත් වෙන්නේ එහෙනම් මේ කේන්ද්‍ර දේහ අතරමැද පවතින මේ ශුද්‍ර නාලිකා ඒවා දික්වීම මගින් තමයි ඒ අවස්ථාව ඇති කිරීමට දායක වෙන්නේ. ඔය විදිහට ප්‍රාක් කලාව තුළ මොනවද සිද්ධ වෙන්නේ කියන එක අපිට මූලිකව හඳුනා ගන්නට පුළුවන්. දැන් එහෙනම් ප්‍රාක් කලාවේ තියෙන ශෛලයක් කොහොමද කියන එක අපි හඳුනාගත්තොත් මෙන්න මේ දකින්නට ලැබෙන ආකාරයේ ශෛලයක් සප්ත ශෛලයක මේ විදිහට ව්‍යුහයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. එහෙනම් න්‍යෂ්ටිය තුළ ඔයගොල්ලෝ කීයටවත් න්‍යෂ්ටිකාවක් අඳින්න බෑ. න්‍යෂ්ටිකාව මෙතනදී අතුරුදහන් වෙලා තියෙන්නේ. න්‍යෂ්ටිය තුළ තියෙන DNA ගත්තොත් සහෝදර වර්ණ දේහාංශ දෙකක් සහිතව මේ ආලෝක අන්වීක්ෂණයත් නිරීක්ෂණය කරාම වර්ණ ගණන නිරීක්ෂණය කරාම පේන ආකාරයට සකස් වෙච්ච ඝන කෙටි කොටසක් විදිහට අපිට මේ වර්ණ දේහ හඳුනා ගන්නට පුළුවන්. එතනදී සෙන්ට්‍රොමියරයෙන් මේ වර්ණ දේහාංශ දෙක එකිනෙකට සම්බන්ධ වීමක් දකින්නට පුළුවන්. තදින් මැද ප්‍රදේශයේදී තදින් ඒ සෙන්ට්‍රොමියරයෙන් බැඳීමට ලක් වෙලා තියෙනවා. ඊට අමතරව සහෝදර වර්ණ දේහාංශවල මේ දෙකේ බාහුවත් කොහෙසින් කියන ප්‍රෝටීනයෙන් එකිනෙකට බැඳ තබා ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ න්‍යෂ්ටිය තුල ඒ විදිහට දකිනකොට කේන්ද්‍ර දේහ දෙක අතරමැද ශුද්‍ර නාලිකා දික්වීමකට ලක් වෙලා ඒ කේන්ද්‍ර දේහ ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙසට ගමන් කරවීමක් සිද්ධ වෙනවා. දැන් කියන්නේ මුල් අවස්ථාවේදීම අපිට කියන්න පුළුවන් මේ අනුරණ තර්කුව සැදීම ආරම්භ වීමක් සිද්ධ වෙලා තියෙනවා මේත් එක්ක. ඔය අවස්ථා ටික ප්‍රාක් කලාවේදී හඳුනා ගන්නට පුළුවන්. එතනින් පස්සේ දෙවෙනි කලාව විදිහට අපිට මේ පෙර යෝග කලාව කියන අවස්ථාව හඳුනා ගන්නට පුළුවන්. දැන් බලමු මේ පෙර යෝග කලාවේදී එහෙනම් මේ ඊට පස්සේ එන යෝග කලාවට ඉස්සෙල්ලා කලාව. ඉස්සෙල්ලා යෝග කලාව. පෙර යෝග කලාව කියන්නේ ඒකයි. පෙර යෝග කලාවේදී මොනවද වෙන්නේ කියලා අපි ඊළඟට බලමු. මෙතනදී ප්‍රධාන වශයෙන් ඔයගලන්ට මේ නම් කිරීම සිද්ධ කරනකොටත් බලන්න මේ ශෛලිය තුල දක්වලා තියෙනවා. න්‍යෂ්ටි ආවරණයේ කැබලි කියලා අපි මෙතන නම් කිරීමක් සිද්ධ කරලා තියෙනවා. ඒ කියන්නේ මේ න්‍යෂ්ටි ආවරණය මේ අවස්ථාවේදී බිඳී යාමකට ලක්වීම සිද්ධ වෙනවා. දැන් මීට පෙර කලාවේදී න්‍යෂ්ටිකාවන පෙනී ගියට අපි න්‍යෂ්ටි ආවරණය එතනදී එහෙමම තියෙනවා දැක්ක. හැබැයි මෙතනට එනකොට මේ න්‍යෂ්ටි ආවරණය බිඳ වැටීමකට ලක්වීම සිද්ධ වෙනවා. මේකේ මේ වර්ණ දේහ තව දුරටත් අපිට හඳුනා ගන්න පුළුවන් තව දුරටත් ඝන භාවයකට පත්වීමක් සිද්ධ වෙලා තියෙනවා ඒ අවස්ථාවේදී. දැන් මේකේ තව වර්ණ දේහ ඉස්සෙල්ලා අපි දැක්කපු ඉතුරු ඒවත් සඳහන් වෙන්න ඕනි. ඒ වර්ණ දේහ
තවදුරටත් අර අපි ඉස්සර දැකපු ප්‍රමාණයටත් වඩා ඝන බවට පත් වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තව මෙතන විශේෂිත දෙයක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි මේ වර්ණ දේහයේ දැන් අපි ඉස්සෙල්ලත් ඒ අවස්ථාව දැක්ක වර්ණ දේහයේ වර්ණ දේහාංශවල අර සෙන්ට්‍රෝමියරය මගින් මේ වර්ණ දේහාංශ යුගල මැද ප්‍රදේශයේදී තදින් බැඳීමක් සිද්ධ කරනවා කියලා අපි දැක්කා. ඒකෙදි තව විශේෂිත දෙයක් මේ කයිනෙටකෝ කියන විශේෂ ප්‍රෝටීනයකින් මේ වර්ණ දේහයේ වර්ණ දේහාංශවල සෙන්ට්‍රෝමියරය අසලදී එක් වර්ණ දේහාංශ එකිනෙකට සම්බන්ධ කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. කයිනෙටකෝ කියන ඔන්න තවත් විශේෂිත ප්‍රෝටීන වර්ගයක් එතනදී අපිට හඳුනා ගන්නට පුළුවන්. දැන් මේ රූප සටහනේ දකින්නට ලැබෙන විදිහට එතනත් මේ දක්වලා තියෙන්නේ ඔයගලන්ට කයිනෙටකෝ කියන්නේ මොකක්ද කියන එක. මේක මේ ප්‍රදේශයෙන් දකින්නට ලැබෙන වගේම මේ සෙන්ට්‍රෝමියරේ අනිත් පසිනුත් දකින්නට ලැබෙනවා. මේක එතකොට එහෙනම් විශේෂ ප්‍රෝටීනයක්. මේ ස්ථානයේ මේ දකින්නට ලැබෙන්නේ කයිනෙටකෝ කියන විශේෂිත ප්‍රෝටීනය කොහොමද සෙන්ට්‍රෝමියරයට ඒ දෙපසින්ම සම්බන්ධ වීම සිද්ධ වෙලා තියෙන එකක්. එතකොට මේකෙදි මේ වර්ණ දේහවල කයිනෙටකෝ වලට සම්බන්ධ වෙච්ච ශුද්‍ර නාලිකා දකින්න පුළුවන්. බලන්න මේ දකින්නට ලැබෙන්නේ මේ කයිනෙටකෝ මේ කොළ වර්ණයෙන් දක්වලා තියෙන කයිනෙටකෝ. ඒකට ශුද්‍ර නාලිකා මේ විදිහට සම්බන්ධ වීමක් සිද්ධ වෙලා තියෙනවා. එකක් හෝ කීපයක් එතනදී සම්බන්ධ වීම සිද්ධ වෙන්න පුළුවන්. එහෙම කයිනෙටකෝ වලට සම්බන්ධ වෙච්ච ශුද්‍ර නාලිකා අපි හඳුන්වනවා කයිනෙටකෝ ශුද්‍ර නාලිකා වශයෙන්. එතකොට මේ කේන්ද්‍ර දේහ දෙක දැන් ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙසට ගමන් කරලා තියෙන්නේ. ඒවා අතරමැද තියෙන මේ ශුද්‍ර නාලිකා සියල්ලම මේ කයිනෙටකෝ වලට සම්බන්ධ වෙන්නේ නැහැ. සමහර ඒවා විතරයි සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ. ඒ සම්බන්ධ වෙන ඒවා තමයි අපි හඳුන්වන්නේ කයිනෙටකෝ ශුද්‍ර නාලිකා කියලා. මේ විදිහට වර්ණ දේහවල ඒ කයිනෙටකෝ වලට සම්බන්ධ වෙලා තියෙන ශුද්‍ර නාලිකා විශේෂයෙන් වැදගත් වෙනවා. ඒ වර්ණ දේහ ඉදිරියට සහ පසුපසට චලනය කිරීමක් සිද්ධ කරවන්න. දැන් මෙතනදී මේ රූප සටහන තුල මේ දක්වලා තියෙන්නේ හරියට අපි ප්‍රායෝගිකව මොන වගේ දෙයක්ද මෙතන සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව විස්තර කිරීමක් කරොත් මේ කයිනෙටකෝ හරහා කොහොමද ඒ සම්බන්ධ වෙලා තියෙන ශුද්‍ර නාලිකා මගින් මොන වගේ දෙයක්ද විශේෂයෙන් ලැබෙන්නේ කියලා එහෙනම් අපි මේ විදිහට මේ කියන්නේ වර්ණ දේහ විදිහට ගත්තොත් ඒ වර්ණ දේහ ඉදිරියට චලනය කරවන්න වගේම පසුපසට චලනය කරවන්නත් මේ කියන කයිනෙටකෝ ශුද්‍ර නාලිකා හරහා හැකියාව ලැබෙනවා. එතකොට කයිනෙටකෝ වලට සම්බන්ධ නොවිච්ච ශුද්‍ර නාලිකා ඒවා ප්‍රතිවිරුද්ධ ද්‍රව වල ඉඳන් එන ශුද්‍ර නාලිකත් එක්ක සම්බන්ධ වෙලා අන්තර්ක්‍රියා කිරීම සිද්ධ කරනවා. දැන් මේ වගේ රූප සටහනක් තුල ඔයගොල්ලෝ හඳුනගත්තොත් මේ වගේ දැන් මේ එක ද්‍රවයක ඉඳන් මේ ද්‍රවයේ ඉඳන් එන මේ වගේ ශුද්‍ර නාලිකාවක් ගත්තොත් ඒ ශුද්‍ර නාලිකාව ඔයගලන්ට පේනවා ඒක කයිනෙටකෝ වලට සම්බන්ධ වෙලා නැති එකක් මේ තියෙන්නේ. එතකොට ආයි ඊට ප්‍රතිවිරුද්ධ ද්‍රවයෙන් මේ දෙසට එන තව ශුද්‍ර නාලිකාවක් ගත්තොත් ඒකත් කයිනෙටකෝ වලට සම්බන්ධ වෙලා නැහැ. අන්න ඒ දෙවර්ගය මේ වගේ මැද ප්‍රදේශයේදී එකිනෙකට අන්තර්ක්‍රියා කිරීමක් සිද්ධ කිරීම හඳුනා ගන්නට පුළුවන්. ඒ කයිනෙටකෝ නොවන ශුද්‍ර නාලිකා ගැනයි මම සඳහන් කරේ. දැන් මේ ව්‍යුහය තුලත් ඔයගලන්ට දකින්නට පුළුවන් කයිනෙටකෝ කියන එක මේ වර්ණ දේහයේ සෙන්ට්‍රෝමියරයේ දෙපසින්ම මේ විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් ඒ දෙපසත් එක්කම අර ශුද්‍ර නාලිකා සම්බන්ධ වෙන්න වැදගත් වෙනවා මේ කයිනෙටකෝ වල සම්බන්ධ වීම. මේ මෙතනදිත් ඔයගලන්ට දකින්නට ලැබෙන්නේ අර වඩාත් ඝන වෙලා සකස් වෙච්ච ඒ වර්ණ දේහාංශ යුගලක් විදිහට දැర్శණය වෙන වර්ණ දේහය බලන්න. ඒකෙදිත් මේ වර්ණ දේහයේ මැද ප්‍රදේශයේදී සෙන්ට්‍රෝමියරයෙන් සම්බන්ධ වීම වගේම මේ වර්ණ දේහාංශවල බාහුත් මේ වගේ එකිනෙකට අර අපි කියපු කොහෙසින් කියන ප්‍රෝටීන වලින් සම්බන්ධ වීම නිසා තමයි මේ වගේ ස්වභාවයක් අපිට දකින්නට ලැබෙන්නේ. ඔය විදිහට පෙරයෝග කලාවේදී සෛලයක් කොයි විදිහටද සම්බන්ධ වෙන්නේ කියන එක අපිට හඳුනා ගන්න පුළුවන්. එතනදී එහෙනම් අපිට
දැන් මේ රූප සහනුත් දක්වලා තියෙන විදිහට දැන් මේ මෙතන පෙන්නලම තියෙනවා මේ සමහර මේ ශුද්‍ර නාලිකා මේ කයිනටකෝ වලට සම්බන්ධ වෙලා තියෙන හැටි මේ වගේ ස්ථානවල මේ ඒ අපි ඉස්සෙල්ලා රූප ස්ථානයේ දැකපු ඒ වර්ණ දේහ දැන් මේ වෙනකොට එහෙනම් මේ කයිනටකෝ ශුද්‍ර නාලිකා වලට සම්බන්ධ වෙලා දැන් ශුද්‍ර නාලිකාත් එක්ක සම්බන්ධ වීමකුත් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් එතනදී ඉදිරියට හා පසුපසට ඇදීමකට හැකියාවක් ඒ හරහා ලබා දීලා තියෙනවා. ඊට පස්සේ අපි ඊළඟ කලාව විදිහට තුන්වෙනි අවස්ථාව විදිහට යෝග කලාව පිළිබඳව කතා කරොත් අපි බලමු දැන් යෝග කලාවේදී එහෙනම් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. දැන් මේ වෙනකොට ඕගලන්ට පේනවා මේ කේන්ද්‍ර දේහ යුගල ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙසට හරියටම ගමන් කිරීම සිද්ධ වෙලා තියෙනවා. මේ එක ද්‍රවයක තියෙන කේන්ද්‍ර දේහයක් මෙහෙම හඳුනගත්තොත් ඊට ප්‍රතිවිරුද්ධ ද්‍රවයේ මේ විදිහට කේන්ද්‍ර දේහය පවතිනවා. මේ එක ද්‍රවයක් පිළිබඳව කතා කරොත් ඒ ද්‍රවවලට හරියටම මධ්‍ය ප්‍රදේශය ඒ කියන්නේ සෛලයේ දෙපස ඉඳන් ගත්තොත් හරියට මේ දෙපසට සමදුරින් පිහිටලා තියෙන ප්‍රදේශයක් අපිට හඳුන ගන්නට පුළුවන්. මෙන්න මේ මම දක්වන විදිහට මෙන්න මේ ප්‍රදේශය ආශ්‍රිතව ද්‍රව දෙකටම සමදුරින් පිහිටලා තියෙන ප්‍රදේශයක්. මේක හඳුන්වනවා යෝග කලා තලය කියලා. යෝග කලා තලය. මේ ඔයගලන්ට මෙතන නම් කිරීම සිද්ධ වෙලා තියෙන්නේ ඒ යෝග කලා තලය බලන්න. යෝග කලා තලය පිහිටන්නේ කොයි වගේ තැනකද කියන එක ඔන්න දැන් මෙතනදී ඔයගලන්ට පැහැදිලි වෙනවා. මේ ස්ථානයේ ආශ්‍රිතව එනම් පිහිටන්නේ එහෙනම් එක් ද්‍රවයේ ඒකට සමාන දුරකින් තමයි මේ කියන යෝග කලා තලය කියලා හඳුන්වන ස්ථානය පිහිටලා තියෙන්නේ. ඒ වගේම දැන් ඕගලන්ට පේනවා මේ යෝග කලා තලය කියන තැනට මේ අපි අර ඉස්සෙල්ලා දැකපු ඉස්සෙල්ලා රූප සරහනට නැවත අපි ගියොත් එහෙම අපි දැක්කා ඒකෙදි මේ වර්ණ දේහ එක් තැන්වල පැවතුනේ. එහෙම නිශ්චිත ස්ථානයක් කියලා නෑ. මෙතන එකක් පැවතුණා, මෙතන එකක් පැවතුණා, මෙතන මේ විදිහට එක් තැන්වල පිහිටලා තිබ්බේ. හැබැයි මේ ඊළඟ කලාව වෙන යෝග කලාවට ආවම ඔයගලන්ට පේනවා ඒව හරියටම එක පේලියකට පෙළ ගැස්මකට ලක් වෙලා තියෙනවා. එහෙම පෙළ ගැසීම සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ යෝග කලා තලය කියලා හඳුන්වන ඒ ස්ථානය දිගේ තමයි සකස් වීම සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ හැම මේ දිගේ සකස් වෙලා තියෙන හැම වර්ණ දේහයක්ම ගත්තොත් එහෙම ඒ හැම වර්ණ දේහයකම සෙන්ට්‍රොමියරය කියන ඒ වර්ණ දේහාංශ දෙක මැදින් සම්බන්ධ කරන ඒ සෙන්ට්‍රොමියරය කියන කොටස සකස් වීම සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ යෝග කලා තලය දිගේ. ඒකත් ඔන්න විශේෂිත දෙයක්. ඔයගොල්ලෝ මේක විස්තර කරනකොට දක්වන්න ඕනි කරුණක් ඔන්න යෝග කලා තලයේ ඔස්සේ ඔය විදිහට සකස් වීම සිද්ධ වෙලා තියෙනවා. එතකොට තව ඔයගලන්ට හඳුනා ගන්න පුළුවන් මෙතනදී මේ කයිනෙටකෝ ශුද්‍ර නාලිකා කියලා අපි හැඳින්වුවේ මේ වර්ණ දේහය තිවිච්ච අර කයිනෙටකෝ කියන ඒ කොටස් එක්ක සම්බන්ධ වෙච්චානේ. එතකොට මේ වර්ණ දේහයේ දෙපසින්ම ඒ කයිනෙටකෝ කියන කොටස් ඒ කොටසට සම්බන්ධ වෙච්ච කයිනෙටකෝ ශුද්‍ර නාලිකා ඔයගලන්ට දැක ගන්නට පුළුවන්. ඒ සම්බන්ධතාවයත් මෙතනදී ඔන්න දැන් මේ වෙනකොට ගොඩ නැගීම සිද්ධ වෙලා තියෙන්නේ. යෝග කලාතලයේ පෙළ ගැසීමක් තමයි ප්‍රමුඛ වශයෙන් ඔන්න අපිට මේ කියන යෝග කලාවේදී හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ වර්ණ දේහ ස්ථානගත වීම පිළිබඳව කතා කරනකොට. එතනින් පස්සේ ඊළඟ අවස්ථාව වෙනම් වියෝග කලාව. දැන් ඔන්න යෝග කලාවේදී යෝග කලා තලයක් මත පෙළ ගැසීම සිද්ධ වුණා වියෝග කලාව. දැන් වියෝග අපි දැන් අර වචනයකට මේ වගේ අකුරක් දැන් වියෝග වෙනවා කියන්නේ අර මුලින් අවස්ථාවෙන් වෙනස් වීමක් අපි වෙන්වීමක් විශේෂයෙන් මේ වියෝග වීමක් කියලා දක්වනකොට වෙන්වීමක් තමයි මෙතන සිද්ධ ඒ වචනේ අර්ථයෙන් වගේම මේකේ සිද්ධ වෙන ක්‍රියාවලිය ගත්තාමත් ඒ වගේ වෙන්වීමේ අවස්ථාවක් තමයි මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ. දැන් අපි මේ සිද්ධ වෙන කාල සීමාවන් පිළිබඳව ගත්තොත් දැන් සාමාන්‍යයෙන් මේ අනුනනේ තියෙන වඩාත් කෙටිම අවධිය විදිහට අපිට මෙන්න මේ වියෝග කලාව හඳුනා ගන්න පුළුවන්. මෙතනදී කොහොමද එහෙනම් දැන් මේ දකින්න ලැබෙන අවස්ථාවට මේ දේපත් වීම සිද්ධ වෙන්නේ කියන එක අපි බලමු.
දැන් අපි දැක්කා මේ වර්ණ දේහයේ සහෝදර වර්ණ දේහාංශවල ඒ වර්ණ දේහාංශවල බාහු එකිනෙකට සම්බන්ධ කිරීම සිද්ධ කරා කියලා මම ඔයගලන්ට කිව්වා මේ කොහෙසින් කියන ප්‍රෝටීන වලින්. ඔන්න ඔය කොහෙසින් ප්‍රෝටීන බිඳ වැටීමකට ලක් වෙනවා. එහෙනම් ඒ කොහෙසින් ප්‍රෝටීන බිඳ වැටීමකට ලක් වෙනවා කියන්නේ එතනදී අර අපි දැකපු වර්ණ දේහාංශ එකිනෙකට බැඳ තබන මෙන්න මේ ස්ථාන වලින් මේ කොහෙසින් ප්‍රෝටීන බිඳ වැටෙනවා කියන්නේ මේ ස්ථාන එකිනෙකට ඈත් වීමක් සිද්ධ වෙනවා කියන එක. ඔන්න එක අවස්ථාවක් විදිහට ඒක අපිට මෙතනදී හඳුන ගන්නට පුළුවන්. ඒ විදිහට ඒ වර්ණ දේහාංශවල බාහු වලින් වෙන්වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ සහෝදර වර්ණ දේහාංශ දෙක එකිනෙකට මැද ප්‍රදේශයේදී බැඳ තැබීම සිද්ධ කරේ සෙන්ට්‍රොමියර් මගින්. ඔන්න ඔය සෙන්ට්‍රොමියර් වලිනුත් මේ කියන වර්ණ දේහාංශ දෙක, ඒ කියන්නේ සහෝදර වර්ණ දේහාංශ දෙක එකිනෙකට වෙන්වීමක් සිද්ධ වෙනවා. සෙන්ට්‍රොමියරේනුත් වෙන්වීම සිද්ධ වෙනවා. එහෙම වෙනවා කියන්නේ මේ දෙක එකිනෙකට බැඳ තියලා තියපු දැන් හැම බැඳීමක්ම ඉවත් වෙලා තියෙන්නේ, බිඳ වැටීමකට ලක් වෙලා තියෙන්නේ. එතකොට මේ සහෝදර වර්ණ දේහාංශ දෙක එකිනෙකට වෙන්වීමක් සිද්ධ වෙන්න දැන් ඔන්න හැකියාවක් තියෙනවා. දැන් ඔයගලන්ට පේනවා මෙතන මේ රූප සටහන තුල දක්වලා තියෙනවා කොහොමද මේ ගමන් කිරීම සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මේ දුහිතෘ වර්ණ දේහ විදිහට මෙතන දක්වලා තියෙන විශේෂයෙන් මේ සහෝදර වර්ණ දේහාංශ යුගල දැන් මැද ප්‍රදේශයේ ඒවා සම්බන්ධ කරගෙන තිබිච්ච සියලු සම්බන්ධතාවයන් බිඳ වැටිලා තියෙනවා. ඒ වගේම තව දෙයක් මෙතනදි වෙනවා. මේවා අර කයිනටකෝ ප්‍රදේශවලට සම්බන්ධ වෙලා තිබිච්ච ඒ ශුද්‍ර නාලිකා, කයිනටකෝ ශුද්‍ර නාලිකා කෙටිවීමකට ලක් වෙලා තියෙනවා. දැන් මේ ඉස්සෙල්ලා තැන්වලදී අපි දැක්කේවා වඩා දිගින් තමයි පිළිහිටලා තිබ්බේ මේ යෝග කලා තලයේ කොටසේදී සකස් වීම සිද්ධ වෙනකොට සමදුරින් ඒ පැවැත්ම තියාගන්නකොට. හැබැයි දැන් මේ වෙලාවේදී මේ කයිනටකෝ ශුද්‍ර නාලිකා මේ විදිහට කෙටිවීමකට ලක් වෙලා තියෙනවා. එහෙම කෙටිවීමකට ලක් වෙනවා කියන්නේ මේ අර වර්ණ දේහාංශ දැන් මැද්දෙනුත් වර්ණ දේහයේ මැද්දෙන් තිබිච්ච සම්බන්ධතාවයන් ගිහිලා වර්ණ දේහාංශ දෙකක් වෙන්වීම සිද්ධ වුණා. තවදුරටත් අර කයිනටකෝ ශුද්‍ර නාලිකාත් කෙටිවීම නිසා මේ විදිහට අර වර්ණ දේහාංශ වෙන වෙනම දෙපැත්තට ගමන් කිරීමක් එතනදී සිද්ධ වෙලා තියෙනවා. යෝග කලාවේදී එහෙනම් ඔන්න ඔය විදිහට වෙන්වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම දැන් කයිනටකෝ නොවන ශුද්‍ර නාලිකා ගත්තොත් ඒ කයිනටකෝ නොවන ශුද්‍ර නාලිකා මෙතනදී ප්‍රධාන වශයෙන් වඩා දිගු වීමකට ලක්වීමක් හඳුනා ගන්නට පුළුවන්. එහෙම දිගු වීම නිසා මේ සෛලයේ අපි ඉස්සෙල්ලා කියන්නේ යෝග කලාවේදී දැක්ක සෛලයේ ප්‍රමාණයට වඩා මේ වෙනකොට සෛලය දිගින් වැඩිවීමක් හඳුනා ගන්නට පුළුවන්. එහෙනම් ඒ දිගින් වැඩිවීමට හේතුව උනේ කයිනටකෝ නොවන ශුද්‍ර නාලිකා දිගු වීම නිසා. කයිනටකෝ ශුද්‍ර නාලිකා කෙටිවීම නිසා සහෝදර වර්ණ දේහාංශ ද්‍රව දෙක දෙසට වෙන වෙනම ඒ ද්‍රවවලට ගමන් කරවීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඔය විදිහට ඔය අවස්ථාවේදී වෙන දේ අපිට හඳුනා ගන්නට පුළුවන්. දැන් මේ විදිහට වියෝග කලාව අවසන් වීමත් එක්ක අපිට හඳුනා ගන්න පුළුවන් අර වර්ණ දේහ කට්ටල විදිහට. දැන් මෙතනදී ඔයගලන්ට පේනවා මේ එකම වර්ණ දේහයේ වර්ණ දේහාංශ මේ විදිහට වෙන්වීමක් සිද්ධ වෙනකොට අනිවාර්යෙන් මේ දකින්න ලැබෙන වර්ණ දේහාංශය එහෙම නැත්නම් ඒක වර්ණ දේහයක් බවට පත් වෙනකොට ඒකට සමානම එකක් තමයි මේ අනිත් පැත්තේ දකින්නට ලැබෙන්නේ. ඊළඟ දෙවෙනි එක පිළිබඳව සැලකුවොත් මම මේ එකම වර්ණයෙන් දක්වලා තියෙනෙත් වඩා පැහැදිලි වෙන්න ඊට සමානම එකක් තමයි අනිත් ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රදේශයේ දකින්නට ලැබෙන්නේ. මේ තුන්වෙනි අවස්ථාවෙත් එහෙමයි. කොළ වර්ණයෙන් දක්වලා තියෙන එකේ ඒ දෙක එකිනෙකට සමාන ඒවා විදිහට තමයි 3 4 අවස්ථා දෙකේදීම දකින්න ලැබෙන්නේ. එහෙනම් දැන් මේක අවසන් වෙනකොට මේ එක් එක් ද්‍රව ප්‍රදේශවලට වෙන්න මේ
මේ පැත්තට වෙන්න ගත්තොත් එහෙම එක වර්ණ දේහ කට්ටලයකුත් අනිත් ද්‍රව්‍ය දෙසට වෙන්න මේ වගේ තව වර්ණ දේහ කට්ටලයකුත් සකස් වීම සිද්ධ වෙලා තියෙනවා. ඒ වර්ණ දේහ කට්ටල විදිහට ගත්තොත් ඒවා එකිනෙකට සමාන වර්ණ දේහ කට්ටල ඒ වගේම සම්පූර්ණ වර්ණ දේහ කට්ටල තමයි මේ විදිහට සකස් වීම සිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට අවසානයේට අපිට වියෝග කලාවෙන් පස්සේ අවසාන කලාව විදිහට අන්ත කලාව පිළිබඳව කතා කරොත් මෙන්න මේ අන්ත කලාවට යනකොට දැන් ඕගලන්ට පේනවා දැන් අර ප්‍රතිවිරුද්ධ ද්‍රව වල එක්රැස් වෙච්ච වර්ණ දේහ කට්ටල වටේ දැන් අපි ඊට ඉස්සෙල්ලා දකින්නට නොලැබිච්ච දෙයක් ඇති වෙලා තියෙනවා. ඒ තමයි නැවතත් මෙතනදී න්‍යෂ්ටි ආවරණය ගොඩනැගීමක් සිද්ධ වෙලා තියෙනවා මේ විදිහට. මේක ඊළඟ අවස්ථාවේදී සිද්ධ වෙන දෙයක් විදිහට හඳුන ගන්නට පුළුවන්. එක් වර්ණ දේහ කට්ටලය වටා නැවතත් න්‍යෂ්ටි ආවරණය ගොඩ නැගිලා දැන් ඔයගලන්ට පේනවා මේ ප්‍රවේණික ද්‍රව්‍ය එහෙම නැත්නම් මේ DNA නැවතත් න්‍යෂ්ටියක් තුල පිහිටීමක් තියෙන ආකාරයට හඳුන ගන්න පුළුවන්. වෙන වෙනම න්‍යෂ්ටි දෙකක් හැදිලා තියෙන ආකාරය ඔන්න දැන් පැහැදිලිව දකින්නට ලැබෙනවා. ඒ වගේම තමයි මේ න්‍යෂ්ටිය තුල මේ වෙනකන් දැන් මේ ඉස්සල අවස්ථාවේදී අපිට මේ න්‍යෂ්ටි ආවරණයක්වත් දකින්න ලැබුණේ නැහැනේ. මුල් අවස්ථාවේදීම න්‍යෂ්ටිකාව නොපෙනී ගියා. අපි ප්‍රාක් කලාව ගැන කතා කරනකොටම දැන් ඔන්න මේ න්‍යෂ්ටිකාවත් නැවත සෑදීම සිද්ධ වෙලා තියෙනවා. මේ අවස්ථාවට එනකොට නැවත දර්ශනීය වීම සිද්ධ වෙනවා න්‍යෂ්ටිකාව. ඒ වගේම තමයි මෙතනදී දැන් ඕගලන්ට කේන්ද්‍ර දේහ මෙහෙම දකින්නට ලැබුණට දැන් මේ වෙනකන් සිද්ධ වෙච්ච ක්‍රියාවලිය පවත්ත ගන්න වැදගත් වෙච්ච මේ තර්ක ශුද්ධ නාලිකා දකින්නට ලැබෙන්නේ නැහැ. ඒවා මේ වෙනකොට දැන් මේ අවස්ථාවේ ශෛලිය ඕගලන්ට දකින්න ලැබෙන්නේ නැහැ. අපි කියනවා මේ තර්ක ශුද්ධ නාලිකා විබහු අවයවීකරණයකට ලක්වීමක් සිද්ධ වෙලා තියෙනවා මේ වෙනකොට. ඒ කියන්නේ ඒ තර්ක ශුද්ධ නාලිකා හැදලා තියෙන්නේ මම ඔබට කිව්වනේ ටියුබියුලින් කියන තැනුම් ඒකක වලින් කියලා. අන්න ඒ ටියුබියුලින් තැනුම් ඒකක බවට බිඳ හෙලීමකට ලක් වෙලා තියෙනවා මේ අවස්ථාවේදී. ඒ කියන්නේ තර්ක විදිහට මෙතනදී දකින්නට ලැබෙන්නේ නැහැ. ඒව රහිතව තමයි දැන් ඔන්න ශෛලිය දකින්නට ලැබෙන්නේ. ඒ වගේම අර අපි ඉස්සෙල්ලා දැක්ක තරම් දැන් වර්ණ දේහ ඝන ස්වභාවයක් දකින්නට ලැබෙන්නේ නැහැ. දැන් නැවතත් ඒවා ක්‍රොමැටින් හදන්න තමයි සිද්ධ වෙන්නේ. ඒ විදිහට වර්ණ දේහ ලිහිමකට ලක් වෙලා අර ඝන ස්වභාවය නැතිවීම සිද්ධ වෙලා වර්ණ දේහ ලිහලා ඝන වීම අඩුවීමක් ඊළඟ අවස්ථාවේදී දකින්න පුළුවන්. දැන් කොහොම වුණත් අවසානීය වෙනකොට ඔයගලන්ට දකින්නට ලැබෙනවා න්‍යෂ්ටි විදිහට ගත්තොත් ප්‍රවේණිකව එකිනෙකට සර්ව සම දුහිතෘ න්‍යෂ්ටි යුගලක් දැන් මේ අවස්ථාව මේ අන්ත කලාව අවස්ථාව වෙනකොට ඇතිවීම සිද්ධ වෙලා තියෙනවා. දැන් තාමත් අපි සෛලප්ලාස්ම විභාජනයක් ගැන කතා කරේ නැහැ. හැබැයි මේ අන්ත කලාව ගැන කතා කරනකොටම හරි විදිහට නම් මේ අන්ත කලාව අවසන් වෙනකොටම වගේ මේ සෛලප්ලාස්ම විභාජනයක් ආරම්භ වීම සිද්ධ වෙලා තියෙන්නේ. බොහෝ දුරට ඒක සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට අන්ත කලාව අවසන් වෙනකොට මේ සෛලප්ලාස්ම විභාජනය සිද්ධ වෙලා ඒ කියන්නේ අනුනන විභාජනය අවසන් වීමෙන් පස්සේ ප්‍රවේණිකව සර්ව සම වෙච්ච දුහිතෘ සෛල දෙකක් බවට මෙතනදී වෙන වෙනම සෛල දෙක පත් වීම සිද්ධ වෙනවා සෛලප්ලාස්ම විභාජනය හරහා. මේ මෙතනදී මේ වෙනකන් අපි කතා කරේ අපි දැක්කනේ මේ කේන්ද්‍ර දේහ අන්තර්ගත වීමත් එක්ක අනිවාර්යෙන් මේ සත්ත්ව සෛලයක විභාජනයයි අපි කතා කරේ. එතකොට සත්ත්ව සෛලයක විභාජනයේදී විශේෂයෙන් මේ සෛලප්ලාස්ම විභාජනය සිද්ධ වෙනකොට ඇතිවෙන දෙයක් තමයි මෙන්න මේ වේදන ඇලිය කියන අවස්ථාව. ඒකත් එතකොට විශේෂිතයි අපි මේ පිළිබඳව කතා කරනකොට බලන්න ඒකෙදී මේ සෛල ඒ කියන්නේ න්‍යෂ්ටි දෙකට අතරමැද ප්‍රදේශයෙන් ඒ සෛලය ඇතුළට ගමන් කිරීමක් ඇතුළට මේ අවතලනීය වීමක් සිද්ධ වෙනවා. එන්න ඒ අවතලනීය වැඩිවීම සිද්ධ වෙලා අවසානයේදී ඒ කියන්නේ මැද කොටසට යනකොට
දැන් මේ අතරමැද කොටසක් මෙතන දක්වලා තියෙන්නේ එන්න මේ අවතලනීය වැඩිවීම සිද්ධ වෙලා ක්‍රමයෙන් මැද කොටසට යනකොට ඒ අවතලනය එකිනෙකට යාවීම සිද්ධ වෙලා මේ සෛලප්ලාස්ම විභාජනයත් අවසන් වෙනකොට වෙන වෙනම දුහිතෘ සෛල දෙකක් බවට මේකපත් වීම සිද්ධ වෙනවා සත්ත්ව සෛලවලදී. එතකොට ඒ හැදෙන සෛල දෙක ප්‍රවේණිකව එකිනෙකට සමාන කියන්නේ එතනදී සර්ව සම වෙච්ච දුහිතෘ සෛල දෙකක් තමයි මේ අනුනන විභාජනයේ අවසානයේදී හදන්නේ. මාතෘ සෛලයට වගේම මේ දෙක මාතෘ සෛලයට වගේම මේ දෙක එකිනෙකට ප්‍රවේණිකව සර්ව සම වෙච්ච සෛල දෙකක් විදිහට හඳුන ගන්න පුළුවන්. හැබැයි අපි ශාක සෛල පිළිබඳව කතා කරනකොට ශාක සෛලවලදී ඔයිට වැඩිය වෙනස් අවස්ථාවක් තමයි මේ සෛල ප්ලාස්ම විභාජනය ගැන කියනකොට අපිට හඳුන ගන්නට ලැබෙන්නේ. එතනදී අපි කියනවා මේ සෛල තලයක් ගොඩනැගීමක් සිද්ධ වීමක් කරහා තමයි ශාක සෛලවල මේ වෙන වෙනම සෛල දෙකක් බවට පත්වීම අවසානයේදී සිද්ධ වෙන්නේ. ඔයගලන්ට මේ රූප සටහනෙත් දක්වලා තියෙන විදිහට ඔයගලන්ට මතක ඇති අපි මීට ඉස්සෙල්ලා මේ සෛල තුල අඩංගු උපසෛලීය සංඝටක පිළිබඳව කතා කරනකොට ගොල්ගි උපකරණය පිළිබඳව කතා කරනකොට විශේෂයෙන් එතනදී අපි හඳුනගත්ත මේ ගොල්ගි උපකරණය වැදගත් වෙනවා කියලා ශාක සෛලවල මේ සෛල විභාජනය කියන ක්‍රියාවලියේදී ඒ අවශ්‍ය වෙන සෛල විත්තික සංඝටක නිපදවීමක් සිද්ධ කරලා ඒ සෛල තලය නිපදවීම සිද්ධ කරලා ඒ දේවල් කරන්න වැදගත් වෙනවා කියලා කෘත්‍යාත්මක වැදගත්කමක් හඳුනගත්තා. එහෙනම් ඔන්න ඔය ගොල්ගි උපකරණයේ මැදිහත් වීමත් එක්ක අපිට හඳුන ගන්නට පුළුවන් මේ ශාක සෛලවල සිද්ධ වෙන සෛල විභාජනය. එතනදී විශේෂයෙන් මේ ගොල්ගි උපකරණයෙන් නිපදවන ආශයිකා ඒ නිපදවෙන ආශයිකා වල ප්‍රතිඵලයක් විදිහට දැන් මේ පළවෙනි රූප සටහනින් ඔයගලන්ට මේ රූප සටහන දුන්න දකින්නට ලැබෙනවා මේ අවස්ථාව. ඒකෙදී මේ මුල් අවස්ථාවේදී දෙවෙනි අවස්ථාවේදී ඔයගලන්ට පේනවා මේ සෛල විත්තික සංඝටක පිළිලා තියෙන අර ගොල්ගි උපකරණයෙන් නිපද වෙන ආශයිකා ඒවා මේ විදිහට මේ මැද කොටසේ ඒක රාශී වීම සිද්ධ වෙනවා. ඊළඟට ඒව එකිනෙකට පෑහීමකට ලක් වෙලා ඒ ආශිකා තුල අඩංගු වෙන ද්‍රව්‍ය නිදහස් කිරීම සිද්ධ වෙලා මේ විදිහට මේ අතරමැද ප්‍රදේශයේදී ඒ සෛල තලයක් ගොඩනැගීමක් සිද්ධ වෙනවා. ඔයගොල්ලෝ දන්නු දැන් මේ සෛල තලයේ සෛල විත්තිය කොටස් ගන්නකොට මධ්‍ය සූස්තරය ඊට පස්සේ මධ්‍ය සූස්තරයට ඇතුළත ප්‍රදේශයේ සෛල තුලට ප්‍රදේශය වෙන්න ප්‍රාථමික සෛල විත්‍ය සංශ්ලේෂණය වෙන්න ඕනේ. ওই විදිහට සංශ්ලේෂණය වීම සිද්ධ වෙලා අවසානයේදී එතන මේ මැද ප්‍රදේශයෙන් අලුත් සෛල විත්තියක් ගොඩනැගීම සිද්ධ වෙනවා. ඒ හරහා තමයි ශාක සෛලයක් තුල සෛල ප්ලාස්ම විභාජනය සිද්ධ වෙන්නේ. එතනදිත් අවසානයේට අනුනන විභාජනය සිද්ධ වෙනකොට මාතෘ සෛලයට ප්‍රවේණිකව සර්ව සමවෙච්ච දුහිතෘ සෛල දෙකක් ශාක සෛලවලත් නිපදවීම සිද්ධ වෙනවා. ඔන්න ඔය ආකාරයට මේ අනුනන විභාජන ක්‍රියාවලියේදී සිද්ධ වෙන සම්පූර්ණ කාර්යයන් ටික අපිට හඳුනා ගන්නට පුළුවන්. මේ අන්වීක්ෂ්‍ය රූප සටහන් වලිනුත් එකිනෙකට ඒ වර්ණ ගැනීම සිද්ධ වෙච්ච අවස්ථාවන් වල කොහොමද මේක දර්ශනීය වීම සිද්ධ වෙන්නේ කියලා තමයි මේ තැන්වල ඔයගලන්ට පෙන්නලා තියෙන්නේ. එතකොට ඔය ආකාරයට පියවර වලින් සිද්ධ වෙන ප්‍රධාන විභාජනයක් විදිහට අපිට අනුනන විභාජනය හඳුනා ගන්නට පුළුවන්. එතනින් පස්සේ අපි මේ අනුනන විභාජනය යටතේ අවසානයටම අපිට වැදගත් වෙනවා මොකද්ද මේ අනුනන විභාජනයේ වැදගත්කම කියන එක කතා කරන්න. දැන් මේ වැදගත් අනුනන විභාජනයේ වැදගත්කම් පිළිබඳව කතා කරනකොට අපි ප්‍රධාන කරුණු හතරක් ඔයගලන්ට මේ වැදගත්කම් යටතේ හඳුනගෙන නැති ඔයගලන්ට මම දීලා තියෙනවා නෝට් එකට. එතනදී ඒ දකින්න වැදගත්කම් තවදුරටත් දැන් මම පැහැදිලි කිරීම සිද්ධ කරනකොට ඔයගලන්ට වැදගත් කරුණු ඔයගලගේ නෝට් එකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම දැන් ඉස්සෙල්ලා මම කියපු කොටස්වලදී දැන් මම විබහුව අවයවීකරණය කියන්නේ මොකක්ද කියන එක කිව්වා. ඒ වගේ අවස්ථාවන් ඔයගලන්ට පුළුවන් නෝට් එකට ඒ තැන් වලින් පොඩියට ලියලා සඳහන් කරගන්න. මොකද්ද මේ කියන ඒ විශේෂිත වචන වලින් සිද්ධ වෙන දේ මොකද්ද මෙතනදී කියන කරුණු පිළිබඳව.
දැන් එහෙනම් ඊළඟට අපි බලමු අනුනන විභාජනයේ වැදගත්කම් මොනවද කියලා. ඒකෙන් පළවෙනි ප්‍රධාන වැදගත්කමක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් අපි දැක්ක දැන් මේකෙදි මේ මාතෘ න්‍යෂ්ටියට එහෙම නැත්නම් මාතෘ සෛලයටත් සමාන වෙච්ච අර දුහිතෘ සෛල දෙකත් එකිනෙකට සමාන වෙච්ච සර්ව සම වෙච්ච ඒ සෛල විදිහට තමයි අවසානයේදී මේ සෛල දෙකක් සෑදීම සිද්ධ වුනේ. ඒ කියන්නේ හැම විටම මේ මාතෘ සෛලයේ ප්‍රවේණික ද්‍රව්‍ය වලට සමාන ප්‍රවේණික ද්‍රව්‍ය ප්‍රමාණයක් දුහිතෘ සෛල වලටත් ලැබීම සිද්ධ වෙනවා. ඒක නිසා අර මේ සෛල ගත්තාම ඒව පරම්පරාවට ඒවයි තියෙන අර අඩංගු වෙලා තියෙන ප්‍රවේණික ද්‍රව්‍ය ප්‍රමාණය එකම සංඛ්‍යාවක තබා ගැනීම සිද්ධ කරලා තියෙනවා. ඒක තමයි අපි මේ ප්‍රවේණික ස්ථායීතාවය වශයෙන් හඳුන්වන්නේ. එහෙනම් ඒ වගේ ප්‍රවේණික ස්ථායීතාවයක් ලබා දෙන්න මෙන්න මේ අනුනන විභාජනය වැදගත් වෙනවා. ඊළඟට දෙවැනි වැදගත් දේ තමයි වර්ධනය සහ විකසනයට මේ අනුනන විභාජනය කියන්නේ මේ ජීවීන් විශේෂයෙන් දැන් වර්ධනයක් විකසනයක් සෛල වැඩි සංඛ්‍යාවක් ගැන කතා කරනකොට අපිට වැදගත් වෙන්නේ බහුසෛලික ජීවීන්. මේ බහුසෛලික ජීවීන්ගේ දේහය වර්ධනය වීම සිද්ධ වෙනකොට දැන් ඔයගොල්ලෝ දන්නවා මුලින්ම මේ ශුක්‍රාණු සෛලයක් ඩිම්බ සෛලයක් කියන මෙන්න මේ දෙක එකතු වෙලා හැදිච්ච පළවෙනි අවස්ථාවක මේ එක සෛලික අවස්ථාවක් තමයි මේ සංසේචනය වෙච්ච ඩිම්බයක් තුල දකින්නට ලැබෙන අවස්ථාව වෙන්නේ. ඊළඟට ඒ එක සෛලයක අවස්ථාව තමයි ක්‍රමයෙන් වර්ධනය වීම සිද්ධ වෙලා සෛල විභාජනය වීම සිද්ධ වෙලා අවසානයේදී සම්පූර්ණ පරිපූර්ණ ජීවියෙක් බවට පත්වීම සිද්ධ වෙන්නේ. එතකොට මේ විදිහට මේ තනි සෛලයකින් තමයි ඔබත් මාත් ඇතුළුව මේ හැම දෙනෙක්ම බහුසෛලික ජීවියෙක්ම අවසානයේදී සෑදීම සිද්ධ වෙන එකේ මූලාරම්භය තනි සෛලයක්. ඒ වගේ සෛල සංසේචනය වීමක්. එහෙනම් මේ විදිහට බහුසෛලික ජීවීන්ගේ දේහය වර්ධනය වෙනකොට ඒගොල්ලන්ගේ දේහයේ සිද්ධ වෙන ඒ සෛල සංඛ්‍යාව වැඩිවීම සිද්ධ වෙන්නේ මෙන්න මේ අනුනන විභාජනය මගින්. මේ විදිහට වර්ධනය හා විකසනයටත් අපිට මෙන්න මේ අනුනන විභාජනය වැදගත් කියලා හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට තව වැදගත් දෙයක් තමයි සෛල අලුත් වැඩියාව හා පුනර්වර්ධනය කරන්න වගේම විශේෂයෙන්ම මේ සෛල ප්‍රතිස්ථාපනය කියන මෙන්න මේ කරුණ තුනට වැදගත් වෙනවා මේ අපි කතා කරපු අනුනන විභාජනය. එතනදී විශේෂයෙන්ම දැන් ජීවියෙක්ගේ දැන් හිතන්නකෝ දේහ කොටසක් හරි එහෙම අපිට තුවාලයක් ඇති වෙච්ච අවස්ථාවක් හිතන්නේ තුවාලය හැමදාම මේ විදිහට ගැඹුරු තුවාලයක් වුණා සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුට නම් මේ විදිහට හැමදාම තියෙන්නේ ඒක යම් කාලයකට පස්සේ නැවතත් සාමාන්‍ය තත්ත්වයට එතන පත්වීම සිද්ධ වෙනවා. අපි තුවාලයක් හොද වීම සිද්ධ වෙනවා කියන්නේ. එතකොට එහෙම වෙලා තියෙන්නේ ඒ ස්ථානයේ ඒ ඉවත් වෙච්ච සෛල නැවතත් ඒ ඇතුළත තියෙන සෛල විභාජනයට ලක්වීම සිද්ධ වෙලා ඒව නැවත හදා ගැනීම නිසා. එහෙනම් මේ විදිහට දැන් ජීවියෙකුගේ දේහ කොටසක් හරි ඒ කොටසක් ඉවත් වුණාම ඒක නැවත ඇතිවීම සිද්ධ වීම තමයි අපි පුනර්වර්ධනයක් කියලා හඳුන්වන්නේ. ඒ වගේම දේහයේ සාමාන්‍යයෙන් මිය යන එහෙම නැත්නම් විනාශ වෙන සෛල වෙනුවට අලුත් සෛල ඇතිවීම අපි හඳුන්වනවා සෛල ප්‍රතිස්ථාපනය කියලා. දැන් උදාහරණයක් විදිහට අපේ සමේ අපි චර්මයේ සෛල අපි ඔය පාටක පිළිබඳව එහෙම කතා කරනකොට අපිට හඳුනා ගන්න පුළුවන් මේව සීක්‍රෙන් මේ විභාජනයට ලක් වෙන සෛල පාටකයක් තමයි අපිට මේ අපේ හැමේ දකින්නට ලැබෙන්නේ. එතකොට මතු පිට සෛල නිරන්තරයෙන් මේ ඝර්ෂණයට ලක් වීම මේ දේවල් නිසා ඉවත් වීම සිද්ධ වෙනවා. ඊට සමානවම ඒ සෛල විභාජනයට ලක් වෙලා නැවත අලුතින් සෛල ඇති කිරීම සිද්ධ වෙනවා. එතකොට අර මැරිච්ච සෛල එහෙම නැත්නම් විනාශ වෙන සෛල වෙනුවට එහෙම අලුත් සෛල ඇති කිරීම අපි හඳුන්වනවා සෛල ප්‍රතිස්ථාපනය කියලා. ඔය කියන දේවල් වලට විශේෂයෙන් වැදගත් වෙන්නේ එහෙනම් මෙන්න මේ අනුනන විභාජනය. දැන් මේ ඔයගලන්ට මේ රූප සටහනේ දකින්නට ලැබෙන්නේ ප්ලැනේරියාවේ. අපි ප්ලැටිහෙල්මින්තස් වංශිකයන් පිළිබඳව කතා කරනකොට උදාහරණයක් විදිහට හඳුනා ගන්න විශේෂිත ජීවියෙක් සත්ත්ව රාජධානියට අයිති ජීවියෙක්. මෙයාගේ හරි විශේෂත්වයක් තියෙනවා. මේ දේහයේ මෙතන මේ දක්වලා තියෙන්නේ මේ සුදු ඉරි වලින් දක්වලා තියෙන කොටස් වලින් ඒ දේහය කැපීමකට ලක් කිරීමක් සිද්ධ කරලා තියෙනවා. එහෙම කරලා
මෙයාව නැවත නිරීක්ෂණය කිරීම සිද්ධ කරනකොට හඳුන ගන්නට පුළුවන් ඒ වෙන් වෙච්ච කොටස් තුන වෙන වෙනම නැවතත් ජීවීන් තුන් දෙනෙක් විදිහට වර්ධනය වීම සිද්ධ වෙන ආකාරය. ඒකත් හරි විශේෂිත අවස්ථාවක් මේ ජීව ලෝකයේ තුල දකින්නට ලැබෙන මේ දිනත් එක්ක මෙතන සඳහන් කරලා තින්නේ එක් දින ගානකට පස්සේ බැලුවාම මේක සිද්ධ වෙලා තියෙන හැටි. මේක විශේෂයෙන් ඕගොල්ලෝ විශ්වවිද්‍යාලයට ගියොත් ඔයගොල්ලෝ විද්‍යාවේදී උපාධියකට ගියොත් හදිස්සියවත් ජීව විද්‍යාව එතනදී හැදෑරුවොත් සත්ත්ව විද්‍යාව මේ ප්‍රැක්ටිකල් එකකට කරන්න තියෙන අවස්ථාවක් මේක. එතකොට ඒ අවස්ථාව ඔයගොල්ලන්ට ඇත්තටම දැක බලා ගන්න පුළුවන් මේක සිද්ධ වෙන ආකාරය. ඔය විදිහට අපිට මේ ජීවීන්ගේ සෛලවල ඒ සෛල අලුත් වැඩි හා ප්‍රතිස්ථාපනය හා පුනර්වර්ධනය කියන අවස්ථාවට අනුනන විභාජනයේ දායක වීම හඳුන ගන්නට පුළුවන්. ඊළඟ හතරවෙනි ප්‍රධාන දේ තමයි අලිංගික ප්‍රජනනය. එතනදිත් මම ඉස්සෙල්ලා ඔයගලන්ට සෛල අලුත් වැඩියාව කියන්නේ මොකද්ද, පුනර්වර්ධනය සහ ප්‍රතිස්ථාපනය කියන්නේ මොකද්ද කියන ඒවා කිව්වා. ඒවත් ඔයගලන්ට වැදගත් නම් ඔයගලන්ට නෝට් එකට මේ දේවල් එකතු කරගන්න පුළුවන්. ඊළඟට හතරවෙනි අවස්ථාව විදිහට අලිංගික ප්‍රජනනයට දායක වීම හඳුන ගන්න පුළුවන්. මේකෙදී ඒ අලිංගික ප්‍රජනක ඒකක නිපදවන්න වැදගත් වෙන්නේ මෙන්න මේ අනුනන විභාජනය. විශේෂයෙන් මේ අලිංගික ප්‍රජනන යටතේ අපිට හඳුන ගන්න පුළුවන් හොඳ උදාහරණ අවස්ථාවක් මේ හයිඩ්‍රා කියන නිඩාරියා වංශයට අයිති වෙන මේ ජීවීන්ගේ අලිංගික ප්‍රජනනය මගින් සිද්ධ වෙන ඒගොල්ලන්ගේ ජීවීන් නව ජීවීන් නිපදවීමක් සිද්ධ වෙන අවස්ථාවක් හඳුන ගන්න පුළුවන්. ඒකෙදි ඔයගලන්ට පේනවා මේ පළවෙනි අවස්ථාවේදී ඒ ජීවියාගේ දේහයෙන් මේ විදිහට පොඩි අංකුරයක් වගේ වර්ධනය වීමක් සිද්ධ වෙනවා. ඊළඟට ඒක ක්‍රමයෙන් වර්ධනය වීම සිද්ධ වෙලා මේ විදිහට අවසානයේදී මේ මුල් ජීවියාට සමාන ජීවියෙක් මෙතනින් වෙන් වියාම සිද්ධ වෙනවා. අංකුරණය කියන ක්‍රියාවලිය හරහා ওই විදිහට යාලිමික ප්‍රජනන ක්‍රියාවලිය සිද්ධ වෙන්න මෙන්න මේ අනුනන විභාජනය තමයි දායක වීම සිද්ධ වෙන්නේ. ඔන්න ඔය කියන ප්‍රධාන කරුණු ටික අපිට හඳුන ගන්න පුළුවන් අනුනන විභාජනය යටතේ මේකේ වැදගත්කම් විදිහට. ඔය කියන කරුණුත් එක්ක මම ඔයගලන්ට අවසානයේට දීලා තියෙනවා මේ ශාක සෛලයක සත්ත්ව සෛලයක අනුනන විභාජනය සිද්ධ වෙන්නේ කොහොමද, ඒවායේ මොනවද වෙනස්කම් කියලා. ඒ වෙනස්කනුත් හොඳට බලා ගන්න. එතනදී ප්‍රධාන වෙනස්කම් විදිහට අපිට හඳුන ගන්න පුළුවන් ශාක සෛලයක කේන්ද්‍රිකා දකින්නට ලැබෙන්නේ නැහැ. හැබැයි සත්ත්ව සෛලයක අපිට මේ විභාජනයේදී කේන්ද්‍රිකා දකින්නට ලැබෙනවා. ඒ වගේම අපි තව එකක් විදිහට මේ තුරුව සෑදීම පිළිබඳව කතා කරොත් සත්ත්ව සෛලවල තමයි තුරුව සෑදීම සිද්ධ වෙන්නේ. ශාක සෛලවල තුරුවක් සෑදීම සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ශාක සෛලවල සෛල විභාජනයේදී අවසාන සෛල ප්ලාස්ම විභාජනය ගැන කියනකොට අපි මෙතනදී මේ දැක්කා සෛල තලයක් සෑදීම සිද්ධ වෙනවා. හැබැයි එහෙම එකක් අපි සත්ත්ව සෛලවල දැක්කේ නැහැ. ඒ වෙනුවට සත්ත්ව සෛලවල අපි දැක්කේ සෛල ප්ලාස්ම විභාජනයේදී සෛල ප්ලාස්මීය බෙදීමකට ලක් වෙලා එහෙම නැත්නම් ඒක අවතලනීය වීමකට ලක් වෙලා තමයි සෛලය වෙන වෙනම සෛල දෙකක් බවට පත්වීම සිද්ධ වුණේ. ඒ වගේ අවතලනීය වීමක් ශාක සෛලවල දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම ශාක සෛලවල මේ සෛල විභාජනය ක්‍රියාවලිය ගත්තොත් ඒගොල්ලන්ගේ විභාජක පටකවල විතරයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හැබැයි සත්ත්ව සෛලවල අපි ප්‍රධානව පොදුවේ ගත්තොත් කොහොම පොදුවේ සියලුම පටකවල සිද්ධ වෙන දෙයක් විදිහට අපිට මේක හඳුන ගන්නට පුළුවන්. ඔන්න ඔය විදිහට ශාක සෛලයක සහ සත්ත්ව සෛලයක දකින්නට ලැබෙන අනුනන විභාජනයේ වෙනස්කම් අපිට හඳුන ගන්නට පුළුවන්.